පුතේ මම ඔන්න අද දිනේදී 6 ශ්‍රේණියට අදාළ 4 වෙනි ඒකකයේ යටතේ තිබෙන කාලය පාඩම සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කාලය පාඩම මම සාකච්ඡා කිරීමේදී කාලය පාඩමේ තියෙන සියලුම අභ්‍යාසත් කාලෙමයින ඒකක කාලයමයින ඒකක අතර තියෙන සම්බන්ධය ඒ වගේම ගත වූ කාලයන් පැය 24 ඔළුවේ වෙන්නේ වේලාව ප්‍රකාශ කිරීම සහ දිනයක් සම්මත ආකාරයෙන් දැක්වීම වැනි කොටස් ගැන සාකච්ඡා කරමු. එහෙනම් ඉස්සෙල්ලාම අපි බලමු කාලයමයින ඒකක මොනවද කියලා. ඔබ දන්නවා කාලයමයින ඒකක මොනවද කියලා. මොනවද කාලයමයින ඒකක වෙන්නේ? පැය, තත්පර, මිනිත්තු, දින, සති, මාස, අවුරුදු, අධික අවුරුදු. ඊට එහා ගියාට පස්සේ දශක, සියවස්, සහස්‍රක ආදීන් අපිට පුළුවන් කාර්ය මැනීම සිදු කරන්න. එතකොට මම පළවෙනි කොටසේ අර්ථයේදී සාකච්ඡා කරනවා පැය 12 ඔරලෝසුවෙන් වේලාව නිවැරදිව කියවීම. අපි හැමදිනම දැන් දන්නවා වේලාව කොහොමද කියවන්නේ කියලා. ඔරලෝසුවක් ගත්තට පස්සේ ඔරලෝසුවේ තියෙනවා කටු තුනක්. ඔබ දැකලා තියෙන කටු තුනක් තියෙනවා. ඒ කටු තුනේ ඉතා කුඩා කට්ටක් තියෙනවා. මහත ඉතා කුඩා කට්ට. අපි ඒක හඳුන්වනවා පැය කටුව කියලා. පැය කටුව. දිගටි කටුවක් තියෙනවා. ඒ වගේම තවත් හීනි දිගටි කටුවකුත් තියෙනවා. එතකොට අර හීනි දිගට කටුව සම්පූර්ණ වටයක් සෑම අවස්ථාවකදීම ගමන් කරනවා. ඒ කටුව ගමන් කරන කටුව අපි හඳුන්වනවා තත්පර කටුව කියලා. උදාහරණයක් වශයෙන් ගත්තට පස්සේ මෙතනින් දැක්වෙන මේ රතු පාට කටුව තමයි අපි හඳුන්වන්නේ තත්පර කටුව. මේ පොඩි කටුව මහත පොඩි කටුව හඳුන්වනවා පැය කටුව කියලා. මේ තියෙන්නේ මිනිත්තු කටුව. මේ තියෙන්නේ මිනිත්තු කටුව. මේ පැය කටුව. එතකොට මේ ඔරලෝසුව ගත්තොත් මේ වටේ ධාරය කිටි ඉරි මගින් සමාන කොටස් 60කට බෙදලා තියෙනවා. ධාරය කොටස් 60කට බෙදලා තියෙනවා. ඒව අංක කරලා තියෙනවා 1 සිට 12 දක්වා. ඒ වගේම එක ඒකකයක 1 සිට 12 දක්වා යන අංක දෙකක් අතර තියෙනවා චූටි ඉරි කැවලි 5. චූටි ඉරි කැවලි නැත්නම් කොටස් 5කට පිහිටනසේ තමයි මෙන්න මේ ඔරලෝසුව දක්වලා තියෙන්නේ. එතකොට පුතේ පැයක කාලයක් තුළ මිනිත්තු කටුව එක වටයක් සම්පූර්ණ වටයක් ගමන් කරනවා. මේ රතු පාට කටුව සෑම අවස්ථාවකදීම ගමන් කරනවා. ඊට අමතරව ගත්තොත් මෙන්න මේ තියෙන මිනිත්තු කටුව පැයක් යනවා කියලා කියන්නේ ඒ සම්පූර්ණ වටයක් ගමන් කරනවා. එතකොට පුතේ මිනිත්තු කාලයක් තුළ තත්පර කටුව මම කිව්වනේ කලින් වගේම රතු පාට කටුව සම්පූර්ණ වටයක් ගමන් කරනවා. නේ රතු පාට කටුව සම්පූර්ණ වටයක් ගමන් කරනවා. මිනිත්තුවක් යනවා කියන්නේ තත්පර 60ක්. මිනිත්තු එකක් ඇති වෙන්නේ තත්පර 60ක කාලයක් තුළ. ඒ වගේම පැයක් කියලා කියන්නේ මිනිත්තු 60. මෙන්න සම්බන්ධතා දෙකක්. මෙතනදී මම ලියලා තියෙනවා. පැය එකක් කියලා කියන්නේ මිනිත්තු 60ක කාලයක්. ඒ වගේම මිනිත්තු එකක් කියලා කියන්නේ තත්පර 60ක කාලයක්. තත්පර 60ක කාලයක්. එහෙනම් පුතේ මේ ඔරලෝසු මුහුදේ දැක්කෙන වේලාව කියමු. ඔන්න දැන් ඔරලෝසු මුහුදක් තියෙනවා. අපි වේලාව කියවද්දී පළවෙනියටම ලියන්න ඕනි පැය මිනිත්තු තත්පර විදියට. පැය පළවෙනියට ලියන පැය කටුව තියෙන්නේ කොතනද? ඊට පස්සේ ලියනවා මිනිත්තු කටුව තියෙන්නේ කොතනද? ඊට පස්සේ ලියනවා තත්පර කටුව කොහෙද තියෙන්නේ කියලා. මිනිත්තු තත්පර. මම මෙන්න මේ විදියට වෙන් කරගත්තා. ඔරලෝසුවේ තිබෙන ඒකක ප්‍රධාන ඒකක තුන. පැය කටුව තියෙන්නේ 10යි 11යි අතර. මේ තියෙන පැය කටුව තියෙන්නේ 10යි 11යි අතර. එහෙනම් අපි කියන්නේ 10 පසු වෙලා තියෙන්නේ. 11 වෙලා නැහැ. 10 පසු වෙලා තියෙන්නේ. එහෙනම් පැය 10යි. 10යි ගිහිල්ලා තියෙන්නේ. පැය 10ක් ගිහිල්ලා. මිනිත්තු කටුව ගත්තොත් පුතේ මිනිත්තු කටුව තියෙන්නේ මෙන්න මේක තමයි මිනිත්තු කටුව කියලා හඳුන්වන්නේ. ඒ මිනිත්තු කටුව තියෙන්නේ මේ ගන්න 5 කෑලි. 12කින් පටන් ගත්තම 5යි. 1 වෙනවා කියලා කියන්නේ 5ක් කියලා. 2ට යනවා කියන්නේ 10යි. තව 5ක් ගියලා 10යි. 3ට යනවා කියලා කියන්නේ 15යි. නේ? තව 5ක් ගිහිල්ලා. මෙතන දෙද්දි 20යි. චූටි ඉරි කැබලි 20ක් තියෙනවා. මෙතන දෙද්දි චූටි ඉරි කැබලි 25යි. මෙතන දෙද්දි 30යි. ඔන්න ඔය ආකාරයෙන් ගමන් කරන්නේ. එතකොට මේකේ තියෙන 25ට පහු වෙලා හැබැයි 26 මේ තියෙන 26නේ 26 වෙලා නැහැ. එහෙනම් 25 පසු වෙලා තියෙනවා. මිනිත්තු කටුව 25 පසු වෙලා තියෙනවා. එහෙනම් අපි කියනවා 25 පසු වෙලා තියෙනවා. 25 මිනිත්තු 25. දැන් බලුවොත් එහෙනම් තත්පර කටුව බලන්නකො. මෙතන තියෙන 10 කියලා කියවනේ පුතේ 10යි.
11යි 12යි 13. තත්පර කටුව තියෙන්නේ 13. එහෙනම් ඔන්න ලිව්වා පැය 10යි මිනිත්තු 25යි තත්පර 13යි. ඒක සාමාන්‍ය වෙලාවක් කියන්නේ. අපි පැය සහ මිනිත්තු විතරයි කියන්නේ නේද? තත්පර කියවන්න යන්නේ නෑ. පැය සහ මිනිත්තු තමයි අපි සෑම අවස්ථාවකදීම කියවන්නේ. එතකොට අපි මේ වෙලාව කියවනවා 10 පසුවී මිනිත්තු 25යි තත්පර 13යි කියන. 10 පසුවී මිනිත්තු 25යි තත්පර 13යි කියන. එහෙනම් බලන්න පුතේ ඔන්න ඔබේ තියෙනවා පෙළපතේ තියෙන 39 වෙනි පිටුවේ තියෙන 4 එක අභ්‍යාසයේ පහත දැක්වෙන ඔරලෝසු වල වේලාව පැය මිනිත්තු තත්පර ඇතුළෙන් ලියා දක්වන්න. අපි එහෙනම් අර විදිහටම ලියමු. පැය ඉස්සෙල්ලාම ලියනවා මිනිත්තු පස්සේ ලියනවා ඊට පස්සේ තමයි අපි තත්පර ලියන්නේ. එහෙනම් බලන්න මේකේ එක පසු වෙලා තමයි තියෙන්නේ. එක පැය කටුව එක පසුවී තිබෙනවා. එක පසුවී එන එක තිතක් එක පසුවී. බලන්න මිනිත්තු කටුව මෙතනට ආවදින් 15ක් කියලා මම කියවනේ. 5න් 5ට තමයි යන්නේ. 5 චූටි කැබලි 5කට වෙන් කරලා තියෙනවා සෑම ඉලක්කම් දෙකක්. එතකොට දෙකට මෙතනට ආව කියලා කියන්නේ 10යි. එතකොට මෙතනට ඇවිල්ලා තියෙන්නේ 15යි. එහෙනම් 15 පහු වෙලා තියෙනවා. හැබැයි 16 වෙලා නැහැ පුතේ. 16 කියන්නේ මෙතන. 16 වෙලා නැහැ. එහෙනම් අපි කියන්නේ මිනිත්තු 15යි. පැය 1යි මිනිත්තු 15යි තත්පර කීයද කියලා අපි බලමු. පැය 1යි මිනිත්තු 15යි තත්පර. අපි මේක ඉලක්කම් දෙකකින් ඕනම් පැය 1යි මිනිත්තු 15යි තත්පර ගත්තොත් තත්පර කටුව බලන්න 5යි 10යි 15යි 20යි 30යි මෙතන දෙනකම් මම අංක කරලා තිබ්බා 30යි. මේ තියෙන 35. ඒතර පුතේ මේ 40 මේ 45 මේ 50 මේ 55 එහෙනම් 55 මෙතන 60යි කියලා කියන්නේ ආපහු අපි සලකන්නේ බිඳුවයි නේද? එහෙනම් බලන්න 55යි 56යි 57යි 58 පහු වෙලා හැබැයි 59 වෙලා නැහැ. 58 පහු වෙලා. එහෙනම් අපි කියන 1යි 15යි තත්පර 58. පැය 1යි මිනිත්තු 15යි තත්පර 58. මෙන්න ඔරලෝසුවෙන් වේලාව. දෙවෙනි ඔරලෝසුවට ගියොත් බලන්න දෙවෙනි ඔරලෝසුවේ පැය කටුව තියෙන 8යි 9යි 4. එහෙනම් 8යි 8 පසුවී බලමු මිනිත්තු කීයද කියලා. මිනිත්තු 30ක් වෙලා නැහැ. 6 කියන්නේ 30 වෙලා නැහැ. ඒ කියන්නේ 29 පහු වෙලා හැබැයි තියෙනවා. එහෙනම් 8යි 29යි. තත්පර කටුව තියෙන තැන බැලුවොත් එහෙම තත්පර කටුව තියෙන මෙතන 10යි 11යි 12යි. 12 පසු වෙලා. හැබැයි 13 වෙලා නැහැ. එහෙනම් 12 පසු වෙලා තියෙනවා. එහෙනම් 12යි. 8යි 29යි තත්පර 12. පැය 8යි මිනිත්තු 29යි තත්පර 12ක් වෙනවා. එතකොට තුන්වෙනි ගැටලුවේ තුන්වෙනි ඔරලෝසු මුහුණේ තියෙනවා පැය කටුව තියෙනවා 10 පහු වෙලා තියෙන. එහෙනම් 10 පසුවී. මිනිත්තු කටුව තියෙන්නේ පුතේ 12යි. ඒ කියන්නේ අපි කියවනේ 12යි කියලා කියන්නේ බිඳුවයි කියලා අපි සලකන්නේ නේ. එහෙනම් බිඳුව 2යි. මිනිත්තු 10 පසුවී තත්පර කීයද කියලා බලන්න. 5යි 10යි මෙතනට ආවොතින් 15ක් වෙනවා. 15යි 16 වෙලා නැහැ. හැබැයි 15යි 16 අතර තියෙන අපි කියන්නේ නම් 15 පසු වෙලා තියෙනවා. එහෙනම් 10යි තත්පර 15යි කියලා තමයි පිළිතුරෙන් මිනිත්තු 10යි වෙලාව හරියටම තත්පර 15ක් ගත වෙලා 10 පසුවී තත්පර 15ක් ගත වෙලා තියෙනවා. හතරවෙනි ඔරලෝසු මුහුණේ පැය කටුව තියෙන 3යි 4යි අතර. එහෙනම් 3 පසුවී බලන්න මිනිත්තු කටුව තියෙන්නේ 30යි. 6 කියලා આવුතින් 30යි චූටි කැබලි. ඒක 30යි 31 මේ තියෙන්නේ 30යි 31යි අතර තියෙන්නේ. එහෙනම් අපි කියනවා 30යි කියලා. 3යි 30යි. තත්පර කටුව ගත්තොත් එහෙනම් මේ 5 කැබලි වලට ගණන් කරගත්තොත් අපි මෙතනට 10යි කියලා කියන්නේ 50යි. මෙතන 55යි. මෙතන 60යි. ඒ කියන්නේ බිඳුවයි කියන එක තමයි අපි 60යි කියලා සලකන්නේ. එතකොට 11යි කියන්නේ 55යි. හැබැයි 56 වෙලා නැහැ. 55 පසු වෙලා තත්පර 55ක් පසු වෙලා. එහෙනම් 3යි 30යි තත්පර 55යි. ඔන්න ඔය ආකාරයට අපිට ඔරලෝසු මුහුණේ තියෙන වේලාවන් හඳුනා ගන්න පුළුවන්. පැය මිනිත්තු තත්පර ආදී ලෙස තමයි අපි වේලාව දක්වන්නේ. අපි සාමාන්‍ය වේලාව දක්වද්දී සමහර අවස්ථාවලදී වේලාවේදී තත්පර ගණන් සඳහන් කරන්නේ නැහැ. පැය ගණන සහ මිනිත්තු ගණන පමණයි අපි සඳහන් කරන්නේ. එතකොට ඔබට පුතේ මම මේ පාඩම සාකච්ඡා කරලා පළමුව. එතකොට ඔබට කිව්වා මම මේ අභ්‍යාස කරන්න කියලා. එතකොට ඔබේ මේ අභ්‍යාස හරිනම් ඔබ හරි ලකුණු දාගන්න. එහෙනම් පුතේ මම යනවා දැන් අපිට පෙරවරු සහ පස්වරු හඳුනා ගන්න යන්න. පෙරවරු කාලය සහ පස්වරු කාලය. දිනකට වරු දෙකක් තිබේ.
දිනකට වරු දෙකයි. එකක් පෙරවරු අනිත් එක පස්වරු. අපි සාමාන්‍යයෙන් පාසල් යන්නේ පෙරවරු කාලේ. පාසල ඇරී ගෙදර පැමිණෙන්නේ පස්වරු කාලේ වෙනවා. එතකොට ඒ සවස් කාලේනේ. ඒක දිනකට වරු දෙක අපි දක්වන්නේ මෙන්න මේ විදියට. කොහොමද දක්වන්නේ? මධ්‍යම රාත්‍රී 12 සිට. ඒ කියන්නේ රාත්‍රී 12 ඉඳන් අද රාත්‍රී 12 ඉඳන් හෙට දහවල් 12 දක්වා මධ්‍යහන 12 දක්වා තියෙන කාලය අපි හඳුන්වනවා පෙරවරුව කියලා. පෙරවරුව කියලා. රාත්‍රී 12 ඉඳන් මධ්‍යම රාත්‍රී 12 ඉඳන් මධ්‍යහන 12 දක්වා දවල් දක්වා තිබෙන කාලය පෙරවරුව කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි පාසල් යන්නේ මම කියවනේ පෙරවරු කාලය 7:30ට පාසල පටන් ගන්නවා. අපි 7:30ට කලින් පාසලට යනවා. එතකොට අපි පාසලට යන්නේ පෙරවරු. ඒ වගේම අපි නැගිටින්නේ පෙරවරු කාලේනේ. අපි ධර්ම දිනෝ පෙරවරු කාලේ ධර්ම ඇදලා පාසලට යනවා. එතකොට පාසලේ ඉන්න පළවෙනි පීරියඩ් එක දෙවෙනි පීරියඩ් එක තුන්වෙනි පීරියඩ් එක ඒ ඔක්කොම තියෙන්නේ පෙරවරු කාලේ. ඉතින් ඉන්ටර්වල් එකක් තියෙන 11 කාලේ. එතකොට ඒකත් තියෙන්නේ පෙරවරු කාලේ. ඊට පස්සේ 12 පසු වුණාට පස්සේ මධ්‍යහන 12න් පස්සේ මධ්‍යහන 12 ඉඳන් නැවත රාත්‍රී 12 දක්වා තිබෙන කාලය අපි හඳුන්වනවා පස්වරු කාලය කියලා. මධ්‍යහන 12 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා තියෙන්නේ පස්වරු කාලය. එතකොට අපි පාසල ඇරලා ගෙදර ඉන්නේ 12න් පස්සේ කාලයක්නේ. පාසල ඇරී ගෙදර ඉන්නේ මධ්‍යහන 12න් පස්සේ. එහෙනම් ඒක පස්වරු කාලයක් තමයි තියෙන්නේ. අපි ඉස්කෝලේ වැඩ කරනවා, ටීවී බලනවා නේ. ඒ වගේ කාර්යයන් අපි කරන්නේ ටීවී බලනවා, බ්ලොග් බලනවා. ඒ වගේ සෑම කාර්යයක්ම කරන්නේ අපි පස්වරු කාලයේදී. එහෙනම් ඔන්න ඔබට හඳුනා ගන්න පුළුවන් වුණා පෙරවරු කාලය සහ පස්වරු කාලය. එතකොට ඔරලෝසුවේ දවසකට පැය 24ක් තියෙන ඔය පැය 24 කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ කොටස් දෙක තමයි වරු දෙකක් වශයෙන් දක්වලා තියෙන්නේ. පෙරවරුව සහ පස්වරුව. එතකොට පැය 12ක කාලයක් තමයි පෙරවරුට අයත් වන්නේ, පස්වරුට අයත් වන්නේ පැය 12ක කාලයක්. හරි. දැන් එන ඕන පෙරවරු පස්වරු හඳුනා ගැනීමෙන් පස්සේ අපි යනවා පැය 24 ඔරලෝසුවෙන් වෙලාව කියවන්නේ. පැය 24 ඔරලෝසුවෙන් ඒ කියන්නේ අන්තර්ජාතික සම්මත විදියට ඔරලෝසුවෙන් වේලාව කියවන්නේ පැය 24 ඔරලෝසුවකට අනුව. ඔයාලා දැන් කල්පනා කරනකොට ඔරලෝසුවක පැය 24ක් කොහෙද තියෙන්නේ? ඔරලෝසුවේ පැය 24ක් පේන්නේ නැහැ. නමුත් මම කියවන දවසට වරු දෙකක් තියෙනවා කියලා. ওই වරු දෙකට දවසක් යනකොට මෙම ඔරලෝසුවේ පැය කටුව වට දෙකක් ගමන් කරනවා. පැය කටුව දවසකට වට දෙකක් ගමන් කරනවා. එක වටයක් හඳුන්වනවා රාත්‍රී 12 ඉඳන් දවල් 12 දක්වා පෙරවරුව, නැවත දවල් 12 ඉඳන් නැවත රාත්‍රී 12 දක්වා පස්වරුව. ඔන්න ඔරලෝසුවේ පැය කටුව දිනකට වට දෙකක් ගමන් කරනවා. එතකොට බලන්න පුතේ මෙන්න තියෙනවා මම පැය 24 ඔරලෝසුවක් ගන්න. මේ තියෙන්නේ පිටින් දක්වන ඔන්න මධ්‍යම රාත්‍රී 12 පටන් ගන්නවා දැන්. මධ්‍යම රාත්‍රී 12. මධ්‍යම රාත්‍රී 12. 12 ඉඳන් ඔන්න 1 වුණා, 2 වුණා, 3 වුණා, 4 වුණා, 5 වුණා. ඔන්න අපි නැගිට්ටා 6 වුණ හොදගෙන ඔක්කොම කළ ඉස්කෝලේට යන ලෑස්තුණා 7යි ඉස්කෝලේට ගියා 7:00ට ඉස්කෝලේ පටන් ගත්තා 8යි 9යි 10යි 11යි 12. 12 වුණා ඔන්න දහවල් 12 වුණා. ඒ කියන්නේ මධ්‍යහන 12 බාටපත් වුණා. එන්න එක වරුවක් ගමන් කරා. 12න් පසුව යන වේලාවන් පැය 24 ඔරලෝසුවෙන් දක්වන්නේ එක කියලා આવුති. එක 13යි. 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. ඔන්න ඔය ආකාරයට මේ ඇතුලේ රතු පාටින් දක්වලා තියෙන්නේ පස්වරු කාලයේ වේලාවන් පැය 24 ඔරලෝසුව අනුවට පැය 24 ඔරලෝසුවට අනුව දක්වන විදියයි. එහෙනම් පුතේ ඔන්න බලන්නකෝ පෙරවරු 1 සිට මධ්‍යහන 12 දක්වා ඇති වේලාවන් 1 සිට 12 දක්වා ඇති අංක වලින් දක්වනවා. අපි පැය 24 ඔරලෝසුවෙන් දක්වද්දී මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යහන 12 දක්වා 1 සිට 12 දක්වා තියෙන අංක වලින් තමයි පැය 24 ඔරලෝසුවෙන් වේලාව කියවද්දී හෝ ලියද්දී අපි දක්වන්නේ. ඒ වගේම පස්වරු කාලය 12 සිට 24 දක්වා ඇති කාලය ඇති අංක වලින් 12 ඉඳන් 24 දක්වා ඇති අංක වලින් තමයි කියවන්නේ පස්වරු කාලය. එහෙනම් උන උදාහරණයක් දක්වලා තියෙනවා. දවස ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රියේනි. දවසක් පටන් ගන්නේ මධ්‍යම රාත්‍රී 12. දවස පටන් ගන්නේ මධ්‍යම රාත්‍රී 12. එය 0.2 මෙන්න මේ ආකාරය තමයි. ඉලක්කම් දෙක බැගින් තියෙන විදිය තමයි අපි
සම්මත ආකාරයෙන් දක්වන්න. ඒ වගේම පුතේ මතක තියාගන්න ඕනි 32ක් තියන්නත් ඕනි ඒ සංඛ්‍යා දෙක අතර. يعني පැය සහ මිනිත්තු වෙන් කරන සංඛ්‍යා දෙක අතර 32ක් තිබිය යුතු වෙනවා. ඒ වගේම දවස අවසන් වන්නේ ආපහු මධ්‍යම රාත්‍රියේ. දවස අවසන් වෙන්නේ මධ්‍යම රාත්‍රියේ. ඒතර එම වේලාව කියවන්නේ 24යි 02යි. 24යි 32ක් කියලා බිංදු දෙක ලෙස අපි දක්වනවා. එහෙනම් පුතේ ඔන්න බලන්න වේලාව අන්තර්ජාතික සම්මත ක්‍රමයේ කියා දැක්වීමේදී පහත ආකාරයට වේ. පැය 32ක්, මිනිත්තු 32ක්, තත්පර ආදී ලෙස. උදාහරණයක් ලෙස පස්වරු 1යි, මිනිත්තු 3යි, තත්පර 48, පැය 24 ඔරලෝසුවෙන් අපිට දක්වන්න පුළුවන්. පස්වරු කාලයක් කියන්නේ මම කිව්වා 12 සිට 24 දක්වා අංක වලින්. දැන් බලමු එහෙනම් මෙන්න මේ ඔරලෝසුවේ 1යි කියලා කියන්නේ එහෙනම් පැය 24 ඔරලෝසුවෙන් දැක්වුවේ 13යි නේ. 13. එහෙනම් පුතේ අපි දක්වනවා 13යි 32යි මිනිත්තු 3යි. එහෙනම් ඒක ඉලක්කම් දෙකකින් අපි දක්වනවා 0.3යි මිනිත්තු 3යි. තත්පර 48යි. එහෙනම් තත්පර කාලය ඊළඟට දක්වනවා. තත්පර 48. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි පැය 24 ඔරලෝසුවෙන් වෙලාව දක්වන්නේ. මෙහිදී පෙරවරු පස්වරු කියලා සඳහන් කරන්න යන්නේ නැහැ පැය 24 ඔරලෝසුව. 13යි කියලා කිව්වොත් අපි දන්නවා 12ට වඩා වැඩි ඉලක්කම් ආවොත් ඒක අනිවාර්යෙන්ම පස්වරු කාලයක් වෙනවා කියලා අපි දන්නවා. එහෙනම් පුතේ ඔන්න පැය 12 ක්‍රමයට අනුව සම්මතාකාරයට වෙලාව ලියලා තියෙනවා. පෙරවරු 1. ඒ කියන්නේ උදේ පාන්දර. ඒ කියන්නේ රාත්‍රී 12න් පස්සේ එක නෙවෙයි. එක අපි හඳුනන්නේ 0.1යි 32යි 02. පෙරවරු 2 2. පෙරවරු 3 3යි 32යි 02. පෙරවරු 4 4යි 32යි 02. ඔය ආකාරයට බලන්න මධ්‍යහන 12 දක්වන්නේ 12යි 32යි 02. ඔය ආදී ආකාරයට අපිට පෙරවරු කාලයන් දක්වන්න පුළුවන් සම්බන්ධකම. පෙරවරු කාලයන් දක්වද්දී මම කිව්වා වගේම 1 සිට 12 දක්වා ඉලක්කම් වලින් තමයි දක්වන්නේ. පැය දක්වන්නේ 1 සිට 12 දක්වා ඉලක්කම් වලින්. පෙරවරු කාලය. දැන් පාසල පටන් ගන්න පෙරවරු 7:30. එහෙනම් ඒක සම්මතාකාරයෙන් ලියන්නේ කියලා උදින් එහෙනම් පෙරවරු 7 නම් 0.7යි 2යි 02. එහෙනම් 7යි නම් පාසල පටන් ගන්න වෙලාව අපි දක්වන්නේ 0.7යි 32යි 30. ඔන්න පාසල පටන් ගන්න වෙලාව. 0.7යි 32යි 30. ඔන්න සම්මත ආකාරයට වෙලාව දෙනවා. මේ පැය 24 පැය 12 ඔරලෝසුවෙන් වෙලාව දැක්වීම තමයි පෙරවරු 7යි කියලා දක්වන්නේ. එහෙනම් පැය 12 ඔරලෝසුවෙන් වෙලාව දක්වද්දී අනිවාර්යෙන්ම පෙරවරු පස්වරු කාලය සඳහන් කළ යුතුයි. නමුත් සම්මත ආකාරයට ලියද්දී පෙරවරු පස්වරු කාලයක් දක්වන්න යන්නේ නැහැ. 0.7යි 32යි 30 කියලා දැක්වුවොත් ඒ වගේම පුතේ දැන් අපි බලමු මධ්‍යහන 12 සිට නැවත මධ්‍යම රාත්‍රී 12 දක්වා තිබෙන පැය 12ක කාලය. ඒ කියන්නේ පස්වරු කාලය කොහොමද පැය 24 ඔරලෝසුවෙන් වෙලාව දක්වන්නේ කියලා සම්මත ආකාරය. එහෙනම් පස්වරු 1 නම් අපි කිව්වා 13. 2 නම් 14. 4 නම් 16යි. 8 විවෘතින් එහෙම බලන්න. 8 නම් 20යි. 9 නම් 21යි. 10 නම් 22යි. 11 නම් 23යි. මධ්‍යම රාත්‍රී 12 නම් 24යි. නැවත දිනය පටන් ගන්න වෙලාව ආපහු පටන් ගන්නෙ 0.2යි 32යි 02කින් තමයි පටන්. බිඳුවෙන් තමයි පටන් ගන්න බෑ. ඔන්න පැය 12 ඔරලෝසුවට සහ සම්මත ආකාරය. ඒ කියන්නේ පැය 24 ඔරලෝසුවෙන් වෙලාව දක්වන ද්විතීය. දැන් බලන්න පුතේ ඔන්න ඔයාලට අභ්‍යාසයක් තියෙනවා 4 2 අභ්‍යාසයේ මෙන්න මේ විදිහට දී. පහත දැක්වෙන්නේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින් ගුවන් යානා කිහිපයක් පිටත් කරන වේලාවන්ය. වගුව පිටපත් කරගෙන හිස්තැන් සම්පූර්ණ කරන්න. ඔබ දැන් වගුව පිටපත් කරගෙන හිස්තැන් සම්පූර්ණ කරලා ඇති. බලන්න ඔබේ නිවැරදි පිළිතුරු මේ විදිහට ඇවිල්ලා තියෙනවද කියලා. එතකොට පැය 12 ක්‍රමයට වෙලාව දක්වන ආකාරය දෙනවා. කුආලාලම්පූර් වල ඉන්නේ පෙරවරු 7:05ට තමයි මේ ගුවන් යානය පිටත් වෙන්නේ. ඒක සම්මත ආකාරයෙන් ලියනවා. එහෙනම් අපි ලියන්නේ පෙරවරු කාලයක්. 1 සිට 12 දක්වා ඉලක්කම් වලින් තමයි දක්වන්නේ. එහෙනම් 0.7යි. 0.7. 32යි. 0.5. ඔන්න අපි සම්මත ආකාරයෙන් ලියනවා. 0.7යි 32යි 0.5. ත්‍රිවේන්ද්‍රම් සම්මත ආකාරයෙන් ලියලා දෙනවා 8:25 කියලා. ඒ කියන්නේ 8යි කියලා කිව්වොත් එහෙනම් අපි දන්නවා පෙරවරු කාලයක් තමයි මෙතනින් දක්වා දෙන්නේ. නම් පෙරවරු 8:25 පෙරවරු 8:25
සිංගප්පූරු පස්වරු 7යි 10යි අන්න පුතේ පස්වරු කාලයක් 7 පස්වරු 7 කියන්නේ කීයද කියලා බලමු අපි 7යි කියලා කියන්නේ බලන්න 1 නම් 13යි 2 14යි 3 15යි 4 කිව්වොතින් 16යි 5 කිව්වොතින් එහෙම 17යි 6 කිව්වොතින් 18යි 7 කිව්වොතින් 19යි නේ එහෙනම් 19යි 19යි 32යි 10යි නවදිල්ලි 19යි 15 තමයි සම්මතාකාරයෙන් 19 කියලා කියන්නේ එහෙනම් අනිවාර්යෙන් පස්වරු කාලයක් පස්වරු එහෙනම් 7යි පාව 7යි 15යි නේ වෙලාව 7යි කාලයයි 7යි 15 චින්නයි පෙරවරු 10යි 30 පෙරවරුනේ එහෙනම් සාමාන්‍යයෙන් අපි දක්වන්න පුළුවන් 10යි 32යි 30 පෙරවරු කාලය 19:55 19 කියන්නේ 7යි කියලා අපි දන්නවා. එහෙනම් මේ ඇවිල්ලා 19ක් වෙලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් පස්වරු කාලයක් වෙනවා. පස්වරු 7යි 55යි පුතේ. 7යි 55. ඩුබායි පස්වරු 6යි 45. 6යි 45 කියලා කියන්නේ පස්වරුනේ 18යිනේ 19ක් වෙන්නේ 7 නම් 6 කියලා කියන්නේ 18. 18යි 32යි 45. පැරිස් පැරිස් බලන්න පැරිස් මේ දැන් සම්මත ආකාරය 0.8 එහෙනම් 1 ඉඳන් 12 දක්වා ඉලක්කම් වලින් තියෙනවා නම් ඒ තියෙන්නේ පෙරවරු කාලය පෙරවරු 8යි පැරිස් වලින් ගුවන් යානය පිටත් වන්නේ පෙරවරු 8ට ලන්ඩන් පෙරවරු 11යි 10යි එහෙනම් අපි යන්නේ සම්මත ආකාර 11නේ 1 ඉඳන් 12 දක්වා ඉලක්කම් මේ විදිහටමයි යන්නේ 11යි 10යි ඉලක්කම් දෙක බැගින් තියෙන්න ඕන සම්මත ආකාරයෙන් ලියන්න බැංකොක් 20යි 30යි 20යි කියලා කියන්නේ 19 ආවනම් පුතේ 7යි. එහෙනම් 20යි කියලා කියන්නේ 8යි. එහෙනම් මේ තියෙන්නේ පස්වරු කාලයක් 12ට වඩා වැඩි ඉලක්කම් වලින් දක්වලා තියෙන්නේ පස්වරු කාලයක් පස්වරු 8යි 30යි. පස්වරු 8යි. එහෙනම් පුතේ මාලදිවයින් පස්වරු 1යි 25යි. පස්වරුනේ. ඒ කියන්නේ 1යි නම් 13. 13යි 25. 13යි 25. ඔන්න 32කුත් මෙතන එන්න ඕනේ 13යි 25. ඔන්න ඔය ආකාරයට 4-2 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ අපිට සම්මත ආකාරයට ලියන්න පුළුවන්. පැය 12 වරුවෙන් තිබ්බොතින් ඒ වගේම සම්මත ආකාරයෙන් තිබ්බොතින් පැය 12 වරුවෙන් වෙනුත් ඔය ආකාරයකට වෙලාව දක්වන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් අපි යන් බලන්න දෙවෙනි ප්‍රශ්නයක තියෙන පහත් දැක්කෙන වගන්තිවල සඳහන් වේලාවන් අන්තර්ජාතික සම්මත ක්‍රමයට දක්වමින් වගන්තිය නැවත ලියන්න. කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10යි 30. එහෙනම් පෙරවරු දාන්නේ නැහැ සාමාන්‍යයෙන් අන්තර්ජාතික සම්මත දිරියට පිටත් වෙන උඩරට මැණිකේ දුම්රිය පස්වරු 5යි 40ට බදුල්ලට ළඟා වීමට නියමිතය. එහෙනම් අපි ලියන ඔන්න පටන් ගන්නවා. කොටුව නැවත ලියන්න කියලා දෙනවා අපිට. එහෙනම් කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10යි 30. ඒ කියන්නේ 10යි පෙරවරු කාලයක් තියෙන්නේ. එහෙනම් 1 සිට 12 දක්වා ඉලක්කම් වලින් දානවා. එහෙනම් 10යි 32යි 30. එහෙනම් මම ඔන්න දානවා 10යි පෙරවරු පස්වරු කියලා දාන්නේ නැහැ. 10යි 32යි 30. පිටත්වන උඩරට මැණිකේ දුම්රිය පස්වරු කාලයක් දීලා තියෙනවා. බලන්න එහෙනම් පස්වරු කාලය අපි කොහොමද දක්වන්නේ 12න් පසුව තියෙන 12 ඉඳන් 24 දක්වා ඉලක්ක වලින් 5යි කියලා කියන්නේ බලන්න 1 නම් 13යි 2 14යි 3 15යි 4 16යි 5 17යි එහෙනම් 17යි 40ට බදුල්ලට ළඟා වීමට නියමිතය. එහෙනම් ඔන්න පුතේ මම කාලය දක්වනවා මෙතනදී. ඔන්න බලන්න 5යි 40යි කිව්වේ මම 17යි 32යි
හදන්නේ. ඔන්න සම්මත ආකාරයට මම මේ කොළ පාටින් වේලාව දක්වලා තියෙනවා. සම්මත ආකාරයට වේලාව ලියලා තියෙනවා. වගන්ති නැවතත් ලියවමු. ඊළඟට තියෙනවා පෙරවරු 11ට. එහෙනම් පෙරවරු 11 එනවා පෙරවරු කාලයක් අපි දක්වන ඉලක්කම් 1 ඉඳන් 12 දක්වා ඉලක්කම් වලින් 11යි 32යි 0.2. ඔන්න ලිව්වා. 11ට ආරම්භ වන ත්‍යාග ප්‍රදානෝත්සවය පස්වරු 2 හැටියට අවසන් වීමට නියමිතය. ඔන්න මම කියන වගන්ති නැවතට ආරම්භ වන ත්‍යාග ප්‍රදානෝත්සවය පස්වරු 2යි 30 පුතේ බලන්න මොකද අන්තර්ජාතික සම්මත විදිහට ලියුවොත් කීයද එන්නේ 2යි කියලා කියන්නේ 2යි කියලා කියන්නේ 1 නම් 13යි 2 නම් 14යි නේ එහෙනම් බලන්න 2යි 30යි කියලා කියන එක අපිට කියන්න පුළුවන් කොහමද 14යි 32යි 30යි කියලා 14යි 32යි 30යි කියලා එහෙනම් ඔන්න පුතේ මම ලියනවා 14යි 32යි 30යි එහෙනම් අපි වගන්තිය නැවත ලිව්වා එහෙනම් මේක කොහොමද කියවන්නේ අපි 11යි 32යි බිඳුව ඒ කියන්නේ 11ට ආරම්භ වන ත්‍යාග ප්‍රදානෝත්සවය 14යි 30ට අවසන් වීමට නියමිතය ඊළඟට පෙරවරු 11යි 30 එහෙනම් පෙරවරු කාලයක් සාමාන්‍යයෙන් දක්වන්නේ අපි දැන් 1 ඉඳන් 12 දක්වා ඉලක්කම් වලින්. ඒතකොට 11යි 30 කියලා කිව්වොත් ඉතින් එහෙම 11යි 32යි 30. ඔන්න මම ලිව්වා 11යි 32යි 30. ආරම්භ වන ගණිත ප්‍රශ්න පත්‍රය මම ලියනවා ආරම්භ වන ගණිත ප්‍රශ්න පත්‍රය ගණිතය ප්‍රශ්න පත්‍රය පස්වරු 1යි 30 එහෙනම් පස්වරු නම් 1 නම් කීයද අපි දන්නවා පුතේ කීයද 1 නම් 13යි නේ අවසන් වේ එහෙනම් 13යි 30ට අවසන් වේ එහෙනම් 13යි 30යි කියලා අපි ලියන්නේ කොහොමද ඔන්න මම ලියන්නේ 13යි 30යි කියලා 13යි 32යි 30යි දැන් ඔන්න අපිට අදහසක් එනවා මොකක්ද අදහස එන්නේ පෙරවරු කාලයන් 1 ඉඳන් 12 දක්වා ඉලක්කම් වලිනුත් පස්වරු කාලයන් 12න් පසු කියන්නේ 13 සිට 24 දක්වා ඉලක්කම් වලිනුත් දක්වන්න ඕනේ වේලාව අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලිවීමේදී. තව එකක් වුණ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ පහත වගුවේ දැක්වෙන වේලාවන් පැය 12 ඔරලෝසුවෙන් ප්‍රකාශ කරන්නා 8:32 8යි ගුවලින් 1 ඉඳන් 12 දක්වා දින ඉලක්කන ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක පෙරවරු කාලයක් වෙන එහෙනම් අපි කියන්න පුළුවන් පේව 8:32යි 8:32යි තැපැල්වල විවෘත කරන වේලාව 8ට ඒකත් එන පෙරවරු කාලයක් නේද 1 ඉඳන් 12 දක්වා ඉලක්කම් වලින් තියෙනවා අනිවාර්යයෙන්ම මේක පෙරවරු කාලයක් පෙරවරු 8යි 0.2 ඊළඟ පුතේ තියෙනවා ලිප ගිනි මෙලවන වේලාව 20:18 ඒ කියන්නේ පුතේ මේ තියෙන්නේ පස්වරු කාලයක් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ 13ට වඩා වැඩි ඉලක්කම් වලින් තියෙන්නේ පස්වරු කාලයක් එහෙනම් පස්වරු 20යි කියලා කියන බලන්න ගණන් කරලා බලන්න 1 13යි 2 14යි 3 15යි ඒ විදිහට ගණන් කරන් ගියහම 19 උනේ 7 7 තමයි 19 එහෙනම් 20 8 එහෙනම් 8යි 18 රෝගීන්ට ප්‍රතිකාරණ කරන කාල සීමාව 8 සිට 14 පැය දක්වා කියනවා. ඒ කියන්නේ පුතේ 8 සිට කියලා කියන්නේ පැය 8 සිට කියලා කියන්නේ අපි පෙරවරු එහෙනම් ලියන පෙරේව 8 ඉඳන් 8යි සිට 4 දක්වා තමයි එනොන 16යි කියලා කියන්නේ 4 දක්වා. පස්වරු 4 දක්වා පස්වරු කාලය. ඔන්නලි ඊළඟ එක බලන්න 11යි ඉඳන් 15:45 දක්වා. පැය 11යි ඉඳන් 11 කියලා කිව්වොත් ඒක අනිවාර්යෙන් පෙරවරු කාලයක් වෙනවා. පෙරවරු මම එහෙනම් ලිව්වා 11:30යි කියලා. එහෙනම් 15 කියලා කියන්නේ 14ට වඩා වැඩි ඉලක්කමක්. ඒ කියන්නේ 12ට වඩා වැඩි ඉලක්කමක් වෙනවා. ඒක අපි ලියන්න පුළුවන් පස්වරු කාලය තමයි ඒකයි වෙන්නේ. එහෙනම් පස්වරු 3යි 45යි 15යි කියලා කියන්නේ පුතේ 3.
3:45. මෙන්න අපි සම්මත ආකාරයෙන් සහ පැහැදිලි ආකාරයට වේලාවලින් ඉගෙන ගන්නවා. දැන් මම මොන කතා කරන්න යනවා පුතේ දිනයක් කොහොම සම්මත ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. සම්මත ආකාරයෙන් දිනයක් දක්වන්නේ කොහොමද? බලන්න. සම්මත ආකාරයෙන් දිනයක් දක්වද්දී පළවෙනියටම දක්වන්න ඕනි වර්ෂය. පළවෙනියටම වර්ෂය. දෙවෙනියට මාසය. ඊට පස්සේ තමයි අපි දිනය දක්වන්නේ. අන්තර්ජාතික සම්මත ක්‍රමයට දින වේලාවක් ලියන්න ඉගෙන ගත්තා. සම්මත ආකාරයට දැන් දිනයක් දක්වන්නේ පළවෙනියටම වර්ෂය දක්වන ඊට පස්සේ මාසය ඊට පස්සේ දින. වර්ෂය දැක්වීම ඉලක්කම් 4කින් තමයි දක්වන්නේ. වර්ෂය ඉලක්කම් 4. මාසය ඉලක්කම් 2කින්. මාසය ඉලක්කම් 2කින්. ඒ වගේම දිනයත් ඉලක්කම් 2කින් තමයි අපි දක්වන්නේ. ඒ වගේම වර්ෂය මාසය හා දිනය වෙන් කරලා ලියන්න ඕනේ. උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම තියෙනවා. 2015 අප්‍රේල් 18 වෙනි දින. එහෙනම් ඔන්න වර්ෂය ලියනවා 2015. ඔන්න ඉලක්කම් 4කින් මම වර්ෂය ලියුවා. දැන් වෙන් කරනවා. ඔන්න ඉරි කැලක් ගෙවුවා. 2015. අප්‍රේල් කියන්නේ කීවෙනි මාසෙද පුතේ? ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් 4 වෙනි මාස. මේම 4යි කියලා අපිට ලියන්න බෑ. ඉලක්කම් දෙකකින් ඒ තියෙනවා. එහෙනම් අපි ඉස්සරහට බිඳුව දාගන්න. ඔන්න 4. අප්‍රේල් 4. 4 වෙනි මාසේ අප්‍රේල්. 8 දින 8. එහෙනම් 8යි කියලා මෙන්න මේ ආකාරයට කියලා. මෙන්න අන්තර්ජාතික සම්මත ක්‍රමයට දිනයක් දක්වන්නේ. අද දිනේ බලමු 2021 ජූනි මාස 19 වෙනිදා. එහෙනම් අපි ඒක දක්වනවා 2021 ජූනි මාසය අයත් වෙන්නේ කීවෙනි මාසයේද බලන්න. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි. ජූනි වෙන්නේ 6 වෙනි මාසයේ 6 වෙනි මාසයේ අද දිනය 19 2021 6යි 19. ඔන්න අද දිනයම සම්මත ආකාරයට දැක්වෙනවා. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට සම්මත ආකාරයට දිනයක් දක්වන්න. අපි දැන් මොන ඉගෙන ගත්තා? වේලාව සහ දිනය සම්මත ආකාරයට දක්වන්නේ කොහොමද කියලා. දැන් පුතේ අපි යනවා කාලය මනින ඒකක අතර තියෙන සම්බන්ධතාවය විස්තර කරන්න. කාලය මනින ඒකක අතර තියෙන කාලය මනින ඒකක අතර තියෙන සම්බන්ධතාවයක් මෙන්න බලන්න පුතේ. මිනිත්තු වලින් දී ඇති කාලයක් තත්පරෙන් දක්වනවා. කලින් සාකච්ඡා කරා මිනිත්තු එකට තත්පර 60ක් තියෙනවා කියන්නේ. මම මේ පාඩම සාකච්ඡා කරලා දෙන්නේ. ඒකයි මම ඉතා ඉක්මනට මේ පාඩම කරගෙන යන්නේ. ඒ අවශ්‍ය අභ්‍යාස වලට පිළිතුරු ලියපු ආකාරය තමයි මම මෙතනදී වැඩිපුර අවධානය යොමු කරන්නේ. සාකච්ඡා කිරීමට තියරි කොටස, උන්ට සිද්ධාන්ත කොටස මම පන්තියේදී සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මිනිත්තු එකයි තත්පර 60යි. මිනිත්තු එකක් කියලා කියන්නේ තත්පර 60ක්. මිනිත්තු දෙකක් කියලා කියන්නේ එහෙනම් 60 ඒවා දෙකක් නේ 120යි. එන 120 ආවේ 62කින් ගුණ කරලා. 62කින් ගුණ කරාම තමයි 120 වෙන්නේ. ඒ වගේම මිනිත්තු 3ක් මිනිත්තු 3කට තත්පර ගානක් හොතින් එහෙම 63න් ගුණ කරාම අපිට පුළුවන් හොයාගන්න තත්පර කීයද කියලා. 60 3ක් 180යි. එහෙනම් පුතේ ඔන්න මතක තියාගන්න ඕනේ මිනිත්තු වලින් දී ඇති කාලය තත්පරෙන් දැක්වීමට එම කාලය 60න් ගුණ කළ යුතුය. 60න් ගුණ කළ යුතුය. දැන් මම හවනම් මිනිත්තු 5කට තත්පර කීයද කියලා? මිනිත්තු 5යි නම් 5 ගුණ කරා 60. මිනිත්තු 5කට තත්පර කීයද කියලා ඇහුවොත් 5 60න් ගුණ කරාම 300යි කියලා. ඔන්න මිනිත්තු 5කට තත්පර ගන්න. මේ මිනිත්තු 5කට. මම උදාහරණයක්. එතකොට පුතේ මම හවනම් මිනිත්තු 24කට මිනිත්තු 24ක් කියලා කියන්නේ තත්පර කීයක්ද කියලා අහනවා. මිනිත්තු 24ක්. එහෙනම් පුතේ අපි මොකද කරන්නේ? 24 ගුණ කරනවා 60න්. 24 60න් ගුණ කරන්නේ. එහෙනම් මම මෙතන ලියා ගන්න ඕන ගුණ කරන ආකාරය ලියා ගන්න. ගුණ කිරීම. එතකොට එනවා 60 ගුණ කරනවා 24න්. 4 වරක් බිඳුවයි 4 වරක් 6 24යි. දෙවරක් බිඳුවයි දෙවරක් 6 12යි. දැන් එකතු කරා. බිඳුවයි 4යි 4යි 1යි. ඒ කියන්නේ මිනිත්තු 24ක් කියලා කියන්නේ තත්පර 1440. තත්පර මේ තත්පර කරන්න තමයි අපි පුතේ ඒ දීලා තියෙන මිනිත්තු වලින් දීලා තියෙන කාලය 60න් ගුණ කරේ. තත්පර කිරීම සඳහා. එහෙනම් ඔන්න අභ්‍යාසයක් ඔබට තියෙනවා
පහ සමාන කාලයෙන් තත්පර වලින් දක්වන්න. එහෙනම් මිනිත්තු එකක් කියලා කියන්නේ තත්පර කීයද? අපි දන්නවා 60යි කියලා. 60යි. තත්පර වලින් දක්වන්න තත්පර 60යි. මිනිත්තු 8ක් කියලා කියන්නේ තත්පර කීයද? 8 ගුණ කරා 60 නේ. 8 ගුණ කරනවා 60. 8 වරක් 60. ගුණ කරන්න 8 වරක් 60. 480. එහෙනම් තත්පර 480ක්. මිනිත්තු 30ක් කියලා කියන්නේ තත්පර කීයද කියලා අහනවා. එහෙනම් 30 ගුණ කරා 60. ඒවා 60. ගුණ කරාම එනවා 6 වරක් 3 නේ 1800යි ගුණ කරනවා. මිනිත්තු 30ක් කියන්නේ තත්පර 1800ක්. මිනිත්තු එකක් කියන්නේ තත්පර 60ක්. මිනිත්තු 8ක් කියලා කියන්නේ තත්පර 480ක්. මිනිත්තු 20ක් කියලා කියන්නේ තත්පර කීයද කියලා අහනවා. එහෙනම් 20 ගුණ කරා පුතේ අපි 60න් 20 ගුණ කරා. 20 ගුණ කිරීම 60. එහෙනම් බලන්න 0යි 6 වරක්. ඒක 12යි නේ. එහෙනම් 60 වගේ 20ක් කියලා කියන්නේ 1200යි. මිනිත්තු 38ක් කියලා කියන්නේ කීයද? 38 එහෙනම් ගුණ කරනවා අපි 60. 38 60න්. එතකොට එනවා 0යි 4යි 2280. 2280. මිනිත්තු 38ක් කියලා කියන්නේ තත්පර 2280ක්. මිනිත්තු 48ක් කියන්නේ තත්පර කීයක්ද? බලන්න එන 48 ගුණ කරනවා 60. 48 ගුණ කරා 60. එතකොට එනවා 8. ඒ කියන්නේ පුතේ මිනිත්තු 48ක් කියලා කියන්නේ තත්පර 2880. ඔබ සාමාන්‍ය ගුණ කරන ආකාරයට ගුණ කරගත යුතුයි. එහෙනම් ඔන්න මිනිත්තු වලින් දක්වා තිබෙන කාලයක් තත්පර වලින් දැක්වීමට ඒ දීලා තිබෙන කාලය 60න් ගුණ කරන්න ඕනේ කියලා අපි දන්නවා. දැන් ඕකේ අනිත් පැත්ත આવතින් එහෙනම් පුතේ තත්පර වලින් කාලයක් දීලා මිනිත්තු වලින් අපෙන් අහන්න. එහෙනම් ගුණ කිරීමේ අනිත් පැත්ත මොකද්ද? බෙදීමනේ. ගුණ කිරීමක් තිබ්බොත් ඒකේ ප්‍රතිලෝමය ගණිත කර්මය වෙන්නේ බෙදීම. එහෙනම් අපිට තත්පර වලින් දීලා තියෙන එකක් මිනිත්තු වලින් දක්වන්න නම් අපි මොකද කරන්න ඕනි? 60න් බෙදිය යුතුය. මෙන්න 60න් බෙදිය යුතුය. ඒ දීලා තියෙන 60 60න් බෙදුවාම ඔන්න හරි. තත්පර 60ක් කියලා කියන්නේ මිනිත්තු එකක්. 120ක් කියන්නේ මිනිත්තු දෙකක්. 120 බෙදෙනවා. මෙන්න 120 බෙදන්න යන්නේ මම 60. මොකද බලන්න බෙදෙන විදිහ. 120 බෙදෙනවා මම 60. මම මේ බිඳුවට මෙතන බිඳුවක් කපනවා. ප්‍රශ්නයක් නැහැ. අග බිඳුවට අග බිඳුවක් කපලා දැම්ම දෙකේම. දැන් බලන්න 12ට 6 කීයද? 2යි. දෙවරක් 6 12. එහෙනම් හරියද ඉතින්? මෙන්න 2යි කියලා. මේ 2. 180ක් එහෙනම් තත්පර 180 මිනිත්තු කරන 180 බෙදනවා 60. ඔන්න 180 බෙදන්න යන්නේ මම 60. බලන්න. බිඳුවට බිඳුවක් කැපිලා ගියා 18ට 6ව 3යි. 6ව 3 18යි. වැඩි ඉවරයි මිනිත්තු 3යි. එහෙනම් පුතේ මම කිව්වොත් එහෙම 900 තත්පර 900ට මිනිත්තු කීයද කියලා අහනවා. තත්පර 900ට මිනිත්තු කීයද කියලා මම අහන්නේ දැන් ප්‍රශ්නේ. එතකොට තත්පර 900ට මිනිත්තු ගාන හොයාගන්න අපි මොකද කරන්නේ 900 බෙදනවා මෙතනදී 60. බලන්න. බෙදන්න. 60ෙන් බෙදන්න. එතකොට පුතේ මෙතනදී එනවා බිඳුවට මේ බිඳුවක් කැපුවා. දැන් 90ට 6 බලන්න. අපි දැන් දීර්ඝ බෙදීමෙන් බෙදමු. 9ට 6 වා 1 1 වරක් 6යි. 9න් 6ක් අඩු කරාම 3යි. මේ බිඳුව ගත්ත 15ට. 30ට 6 වා 5යි. 6 වරක් 5 30යි. 30න් 30ක් බිඳුව. ඔන්න බෙදලා ඉවරයි. එහෙනම් පුතේ උත්තරේ එනවා කීයද? 15යි. තත්පර 900ක් කියන්නේ මිනිත්තු 15ක්. තත්පර 900ක් කියන්නේ මිනිත්තු 15. මිනිත්තු. මම ඇහුවොත් එහෙම දැන් අපි කලින් අවසාන හදපු ගානවල දැන් මට මතක් වෙනවා. කොහොමද බලමු අපි බෙදන්නේ කොහොමද කියලා තමයි මම මෙතන දැන් මොන විස්තර කරන්නේ ඈ. තත්පර 2880ක් කියලා කියන්නේ මිනිත්තු කීයද කියලා තමයි දැන් අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් 2880 මොකද කරන්නේ පුතේ? අපි බෙදනවා 60 2880 මම බෙදනවා මෙතනදී 60. මොන 60ෙන් බෙදන්නේ? දෙකට නෑ. මේක බිඳුවට බිඳුවක් කපලා දාන්න පුළුවන්. බිඳුවට බිඳුවක් කැපුවා. දැන් බලන්න දෙකට නෑ 28ට 6 ඒවා 4යි තියෙන්නේ 6 වරක් 4 24යි. 28න් 24ක් පුතේ අඩු කරාම 4යි මේ 8 ගත්ත 15ට එතකොට එනවා 48. 48ට 6 ඒවා බැලුවොත් 8 වරක් 6 48යි 48න් 48ක් බිඳුව. එහෙනම් එනවා උත්තරේ කීයද? 48. ඒ කියන්නේ තත්පර 1880ක් කියන්නේ මිනිත්තු 48යි. හරිනේ අපි කලින් ගානේදී මිනිත්තු 48කට තියෙන තත්පර ගාන 1880ක් අවගුණ කළා. මෙතනදී තත්පර වලින් දීලා තියෙන කාලය මිනිත්තු වලින් දැක්වීමට අපි බෙදීම තමයි කරන්නේ.
එහෙනම් පුතේ ඔන්න බලන්න. තත්පරවල දී පහත් සමාන කාලයන් මිනිත්තු වලින් ප්‍රකාශ කරන්න. 60න් බෙදුවොතින් 60 60න් බෙදුවොතින් 1යි. උත්තරේ 1යි එතන. 120ට මිනිත්තු 2යි. 240 මිනිත්තු බලන්න බෙදලා 240 බෙදනවා 60. බිංදුවට බිංදුවක් කපලා දැම්මම දැන් 24ට 6 ඒවා 6 වරක් 4 24යි හරියටම 24යි නේ 24යි 24න් 24ක් අඩු කරාම බිංදුවක්. එහෙනම් මෙතන දෙන උත්තරේ 4යි. එහෙනම් ඊළඟ ගැටලුවට ගියොත් 300 300 බෙදන්න පුතේ 60න් 360න් බෙදුවහම එනවා කාලය මිනිත්තු 5යි කිය. 1200 බෙදන්න 60න් ඔන්න මම මේක බෙදලා පෙන්නන්නම් 1260න් බිංදුවට බිංදුවයි 12ට 6 බා 2යි දෙවරක් 6 12යි 12න් 12ක් අඩු කරාම බිංදුවයි තව එක බිංදුවක් ඉතුරුලා තියෙනවා බිංදුවට 6 ඒවා පුතේ කොහොමද තියෙන්නේ බිංදුවම තමයි බිංදුවරක් 6 බිංදුවයි බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුව මෙන්න ඊළඟට බැලුවොත් එහෙම ඒ කියන්නේ උත්තරේ එනවා තත්පර 1200ක් කියලා කියන්නේ මිනිත්තු 20යි ඊළඟට බලමු තත්පර 3600ක් කියන්නේ මිනිත්තු කීයද කියලා තමයි දැන් අපිට හොයන්න යන්නේ. එහෙනම් 3600 මම බෙදන්න ඕනි 60න් පුතේ. ඔන්න බෙදන විදිහ 60න් බෙදුවා. බිංදුවට බිංදුවයි 36ට 6යි 6 වරක් 6 36යි. 36න් 36ක් අඩු කරාම බිංදුව. දැන් මේ බිංදුව ගන්න. බිංදුවට 6 ඒව බිංදුවම. බිංදුව වරක් 6 බිංදුව. එහෙනම් උත්තරේ එනවා 60යි. කියලා. ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් තත්පර වලින් දීලා තියෙන කාලයක් මිනිත්තු වලින් දක්වන්න. දැන් සමහරට බෙදෙන්නේ නැති අවස්ථාවක් තිබුණා. තත්පර කාලයක් බෙදෙන්නේ නැති තත්පර කාලයක් වෙනවා. ඒ කියන්නේ 60න් බෙදෙන්නේ නැති එක. බලන්නකෝ. තත්පර වලින් දී පහසනහන් කාලයන් මිනිත්තු සහ තත්පර වලින් දක්වන්න. දෙකෙන්ම දක්වන්න. තත්පර 75යි. තත්පර 75ක් කියන්නේ බලන්න පුතේ. 60ක් කියලා කියන්නේ ඔන්න තත්පර 60ක් කියලා කියන්නේ මිනිත්තු 1යි. එහෙනම් 60කට වඩා තව කීයක් වැඩිලා තියෙනවද? 15ක් වැඩි වෙලා තියෙනවා නේ. නැත්නම් 75 බෙදනවා 60න් බෙදන්න බලන්න 75. ඔන්න 75 මම 60න් බෙදුවා. 75 60න් බෙදුවොතින් 1යි. මෙතන එනවා 60යි. ඉදිරි වෙනවා 15. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් මිනිත්තු 1යි මිනිත්තු 1යි මිනිත්තු 1යි ඉතිරි කොච්චරද? තත්පර 15ක් විතර වෙලා. තත්පර. ඔන්න පිළිතුර. මිනිත්තු 1යි තත්පර. ඊළඟට තත්පර 100. 60 ඒවා දෙකක් 120යි. එහෙනම් තියෙන්නේ පුළුවන් පුතේ මිනිත්තු 1යි තියෙන්න පුළුවන්. මිනිත්තු 1යි. මිනිත්තු 1ක් කියලා කියන්නේ තත්පර 60ක්. එහෙනම් 60ට වඩා තව කීයක් වැඩිලා තියෙනවද කියලා බලුවා. තත්පර 40ක් වැඩිලා තියෙනවා නේ. 60යි 40යි එකතු කරොත් තමයි 100ක් වෙන්නේ. එහෙනම් තත්පර 40. මිනිත්තු 1යි තත්පර 40යි. ඊළඟට ගතුලින් තත්පර 150. 60යි 60යි 120යි 120 60 180යි. එහෙනම් 180ට වඩා අඩුයි. ඒ කියන්නේ තියෙන්න පුළුවන් මිනිත්තු 2ක කාලයක් විතරයි. මිනිත්තු 2යි තියෙන්න පුළුවන් පුතේ උතන. මිනිත්තු 2යි මිනිත්තු 2ක් කියලා කියන්නේ තත්පර 120ක්. ඊට පස්සේ බලනවා 120 ඉඳන් තව 150 වෙනදා කීයක් වැඩි වෙලා තියෙනවද? ඒ කාලය තමයි වැඩි වෙච්ච කාලය තමයි වෙන්නේ තත්පර. එහෙනම් මම කෙටියෙන් ලියුවා මෙන්න මිනිත්තු 2යි තත්පර 30යි කියලා. මිනිත්තු 2යි තත්පර 30. මිනිත්තු 2. මේක ලියන්න සම්පූර්ණයෙන්ම කෙටියෙන් ලියන්න එපා. මිනිත්තු 2යි තත්පර 30. තත්පර 200. එහෙනම් අපි දන්නවා එහෙනම් 60 ගොඩවල් තියෙන්නේ මේකට 3යි. ඒ කියන්නේ මිනිත්තු 3යි තියෙන්නේ. 60 ඒවා 3ක් 180යි. එහෙනම් මිනිත්තු 3යි 180යි. 200 වෙන තව කීයක් වැඩිලා තියෙනවද? තත්පර තව 20ක් වැඩිලා තියෙනවා. එහෙනම් තත්පර මිනිත්තු 3යි තත්පර 250 ගත්තොත් බලමු. 60 ගොඩවල් ටිකක් හිතලා බලන්න. 60 120 180 240 300 240 කියලා කියන්නේ එහෙනම් මිනිත්තු 4යි පුතේ තියෙන්නේ. මිනිත්තු 4යි. මිනිත්තු 4යි. තත්පර මිනිත්තු 4ක් කියලා කියන්නේ 240ක්. තත්පර 240ක්. තව එහෙනම් 250 වෙන වැඩි වෙලා තියෙනවා තත්පර 10යි. එහෙනම් වැඩි වෙච්ච කාලය තත්පර 10. ඊළඟට තත්පර 325. තත්පර 325 කියලා කියන්නේ බලන්න මිනිත්තු කීයක් වෙනවද කියලා. 60යි 60යි 120යි 180යි 240යි 300යි 360යි. එහෙනම් තියෙන්නේ 360 ගන්න බෑ 300 ගන්න වෙන්නේ
300ට තියෙන්නේ මිනිත්තු 5යි. ඒක 300යි වැඩි වෙලා තියෙන කාලය කොච්චරද? තත්පර 25. තත්පර 25. ඔන්න මිනිත්තු සහ තත්පර අතර තියෙන සම්බන්ධතාවය ඇතුළත් ගැටලු ටිකක් තමයි මේ අභ්‍යාසයේදී මම සාකච්ඡා කරන්නේ. එහෙනම් පුතේ දැන් ඊළඟට මම යනවා තවත් කාලයමයි එක දෙයක් අතර සම්බන්ධය. ඒ තමයි පැය සහ මිනිත්තු අතර තියෙන සම්බන්ධය. එතන අපි දන්නවා පැය එකකට මිනිත්තු 60ක් තියෙනවා කියලා. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. පැය දෙකක් කියලා කියන්නේ 120ක් මිනිත්තු. ඒ කියන්නේ ඒකත් ආවම දෙක ගුණ කරා 60න්නේ. පැයකට මිනිත්තු 60යි කියලා අපි දන්නවා. එකක් කියලා කියන්නේ එක පැයක් කියන්නේ මිනිත්තු 60ක් කාලයක්. එහෙනම් දෙකක් කියලා කියන්නේ 60 ඒවා දෙකක්. පැය තුනක් කියලා කියන්නේ එහෙනම් 60 ඒවා තුනක් නේ 60 ඒවා තුනක්. එහෙනම් ඔන්න මතක තියාගන්න අර කලින් ආකාරයටම තමයි ගුණ කරන්න තියෙන්නේ. පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීමට 60න් ගුණ කළ යුතුයි. එහෙනම් කලින් වගේම ගුණ කරන්න තමයි පුතේ තියෙන්නේ. ගුණ කිරීමක් තියෙනවා. එහෙනම් පැයකට මිනිත්තු 60ක් තියෙන කියලා සම්බන්ධතාවයෙන් දන්නවා. එහෙනම් පැය වලින් දීලා තියෙන කාලයක් මිනිත්තු වලින් දක්වන්න අපි ඒක 60න් ගුණ කරනවා. එහෙනම් ඕකේ අනිත් පැත්ත ගත්තොත් එහෙනම් පුතේ ඒක බෙදන්න තියෙනවා. එහෙනම් ඔන්න බලන්න අභ්‍යාසයේ පැය එකක ඇති තත්පර ගණන ලබා ගැනීම සඳහා කරන ලද පරිවර්තන කීපයක් පහක් දැක්වේ. කිස් කොටුවල කැලපෙන සංඛ්‍යාවයි. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. මිනිත්තු 60ක් කියන්නේ තත්පර කීයද පුතේ? එක මිනිත්තුවක් කියලා කියන්නේ තත්පර 60ක්. එහෙනම් මිනිත්තු 60ක් කියලා කියන්නේ අපි ගුණ කරන්න ඕනේ 60 ගුණ කරන්න ඕනේ 60. 60 ගුණ කරන්න 60. 60 ගුණ කරාම 60න් තත්පර එනවා 3600. එහෙනම් පැයකට තියෙන තත්පර ගාන 3600යි. ඔන්න මතක තියාගන්න. පැයකට තියෙන මිනිත්තු ගාන 60යි. පැයකට තියෙන තත්පර ගාන 3600යි. එහෙනම් පුතේ ඔන්න පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීමට එන එක ගුණ කරා 60න් 60යි මිනිත්තු 60යි. දෙක ගුණ කරා 60න් දෙවරක් 60 120. ඒ කියන්නේ මිනිත්තු 120. මේ මිනිත්තු වලින් තියෙන්නේ. තුන ගුණ කරා 60න් 180යි නේ. 60 ඒවා තුනක් 180යි. දැන් අපි ඔන්න යමක් දන්නවා දැන් ගුණ කිරීම. පහක් කියන්නේ 60 ඒවා පහක්. 60 ඒවා පහක් අපි දන්නවා 300යි කියලා. 60 ඒවා පහක් 300. දැන් මෙතන එනවනේ 60 ඒවා 12ක්. එහෙනම් 60 ගුණ කරා මම 12න් ඔන්න ගුණ කරනවා. ටිකක් අමාරු වගේ කියලා හිතන නිසා වන්න මම ගුණ කිරීමක් කරා. දෙවරක් බිඳුවයි දෙවරක් 6 12. එක්වරක් බිඳුවයි එක්වරක් 6. දැන් එකතු කරා. බිඳුවයි 2යි 7යි. ඒ කියන්නේ පුතේ එනවා 720ක්. 7. ඔය ආකාරයට 60 ගුණ කරන්න 24. 60 ගුණ කරන්න මෙතන 24. 60 24න් ගුණ කරාම උත්තරේ එන්න ඕනේ පුතේ 1440. පැය 24ක් කියලා කියන්නේ මිනිත්තු 1400. ඊළඟට ගියොතින් එහෙම මිනිත්තු වලින් දීලා තියෙන කාලයක් පැය වලින් දැක්වීමට ඕක 60න් බෙදන්න ඕනේ. මිනිත්තු 60ක් කියලා කියන්නේ පැය එකක්. එහෙනම් 120ක් කියන්නේ 120 60න් බෙදුවා 2යි. 180ක් කියන්නේ 180 60න් බෙදුවා 3යි. එහෙනම් පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දක්වන්න අපි 60න් ගුණ කරමු. මිනිත්තු වලින් දක්වා ඇති කාලයක් පැය වලින් දැක්වීමට එහෙනම් 60න් බෙදිය යුතුයි. බෙදන්න ඕනේ. දැන් අපි ඉගෙන ගත්තා. බෙදීම ගැන මෙතනද මම විස්තර කරන්න යන්නේ නැහැ. මොකද කලිනුත් තිබ්බ 60න් බෙදීමක් ඒ ආකාරයට විස්තර කරලා තිබ්බ නිසා. දැන් බලන්න පුතේ මිනිත්තු වලින් දක්වා ඇති පහසුනම් කාලය පැය වලින් දක්වන්න. පැය වලින් දැක්වුවොත් බලමු වෙන 60ක් කියලා කියන්නේ පැය එකක් 180ක් කියන්නේ 60 ඒවා 3ක් 180යි 3යි 540 බෙදන්න ඕනේ 60න් ඔන්න 540 මම බෙදනවා 60න් බලමු 540 60න් බෙදුවාම කීයක් වෙනවද කියලා. බිඳුව බිඳුවක් කැපුවා 54ට 6 ඒවා 9යි 9 වරක් 6 54යි. එහෙනම් 9යි. පැය 9යි. 300යි කියලා කියන්නේ පුතේ පැය 5යි. තව 60ක් එකතු කරාම 360ක් වෙනවා. ඒ කියන්නේ පැය 6යි. 600ක් කියන්නේ බෙදන්න අර විදියට එතකොට පැය 10යි කියලා එකක් තියෙනවා. පැය 10යි. ඔන්න මිනිත්තු වලින් තියෙන කාලය අපි පැය වලින් දක්වලා තියෙනවා. දැන් ඊට පස්සේ තියෙනවා පැය සහ මිනිත්තු කියන දෙකෙන්ම දක්වන්න කියලා තියෙනවා. ඒ කියන්නේ හරියට බෙදෙන්නේ නැති කාලයක් තමයි දක්වලා තියෙන්නේ. 60න් බෙදෙන්නේ නැති. මිනිත්තු 90ක් කියන්නේ පැය එකක් කියන්නේ 60යි 60ට තව 30ක් එකතු වෙලා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් පුතේ පැය එකයි මිනිත්තු 30යි කියන්නේ. හරි? පැයක් කියන්නේ මිනිත්තු 60ක් 60 30ක් එකතු කරාම 90යි. හරි වැඩි ඉවරයි. 30
කීයක් කියන්නේ නේද? ඒත් පැය එකයි නේ. 60 දැන් 120ක් වෙන්න පැයනේ. පැය එක අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. මිනිත්තු කීයද බලමු? 40යි. නේ මිනිත්තු 40යි. 60ට වඩා වැඩි වෙලා තියෙන 40යි. 115ක් කියන්නේ 120ක් ආව නම් තමයි දෙකක් වෙන්නේ පැය. නමුත් එහෙනම් මෙතන තියෙන දැන් පැය 115න් 60ක් අඩු කරාම පුතේ 55. ඒ කියන්නේ මිනිත්තු 55ක් තියෙනවා. මිනිත්තු 55. පැය එකයි මිනිත්තු 55. ඊළඟ ගැටලුව ගත්තොත් එනවා 150. 150 කියන්නේ 60 දෙකක් තියෙනවා. 60 දෙක 120යි. ඒ කියන්නේ පැය දෙකයි මිනිත්තු 30යි. පැය දෙකයි මිනිත්තු 30යි. ඊළඟ ගැටලුවට ගිය තියෙනවා 245යි. බලන්න 60 කීයක් තියෙනවද කියලා? 60 120 180 240. අතරයි එන. වැඩි වෙලා තියෙනවා මිනිත්තු 5ක් එනන්නේ. 240ට 5ක් එකතු කරොත් තමයි 245ක් වෙන්නේ. එන මිනිත්තු 5ක්. 320 60 120 180 240 300. ඒ කියන්නේ පැය 5යි. 300යි පැය 5ක් කියන්නේ. එහෙනම් වැඩි වෙලා තියෙනවා මිනිත්තු 20ක පමණ. ඔන්න පිළිතුරු ටික. 4 6 අභ්‍යාස. එහෙනම් ඔන්න කාලය අතර තියෙන සම්බන්ධතාවයත් පැය සහ මිනිත්තු අතර සම්බන්ධය ඉගෙන ගත්තා. දැන් අපි ඊට කලින් ඉගෙන ගත්තා තත්පර සහ මිනිත්තු අතර තියෙන සම්බන්ධය. දැන් අපි ඉගෙන ගන්න යනවා තවත් සම්බන්ධතාවයක් ගැන දින සහ පැය අතර තියෙන සම්බන්ධය. පුතේ දවසක් කියලා කියන්නේ දැන් මම කලින් ඔරලෝසුව පෙන්වුවා. ඔරලෝසුවේ පැය කටුව දිනකට වට දෙකක් ගමන්. පැය කටුව දිනකට වට දෙකක්. එක වටයක් පැය 12යි ඊළඟ වටේට තව පැය 12යි. පැය 12යි පැය 12යි. පැය 24ක් තියෙනවා. එහෙනම් දිනයක් කියලා කියන්නේ පැය 24ක්. දින එකක් කියන්නේ පැය 24ක්. එහෙනම් දින දෙකක් කියන්නේ එහෙනම් 24 ඒවා දෙකක් නේ 24 ඒවා දෙකක් 48යි. 24 ගුණ කරා දෙකේ. දින තුනක් කියන්නේ 24 ගුණ කරා 3ෙන් 24 ඒවා තුනක් 72යි. 24 3ෙන් ගුණ කරා. එහෙනම් අරකෙදී අපි 60ෙන් ගුණ කරපු එක මේක දින හා පැය අතර තියෙන සම්බන්ධයේදී දින ගණනෙන් දක්වන එකක් පැය වලින් දැක්වීමට 24න් තමයි මෙතනදී ගුණ කරන්නේ 24න් තමයි ගුණ කරන්නේ මම ඇහුවනම් දින 8කට මිනිත්තු පැය කීයක් තියෙනවද දින 8කට තියෙන පැය ගණන ඇහුවනම් මම කොහොමද අපි හදන්නේ එහෙනම් 24යි දවසකට තියෙන්නේ ඒ වගේම 8ක් 24 ගුණ කරලා 8 වරක් 4 32න් 2 දාන 3ක් ඉතිරි 8 වරක් 2 16යි 3යි 19යි එහෙනම් 192යි එහෙනම් පැය 192ක් තියෙනවා දින 8කට පැය 192. දින 8ක් කියන්නේ පැය 192. හොඳයි පුතේ අපි එහෙනම් ඒකෙම අනිත් පැත්ත ආවොතින් බලන්නකො. එහෙනම් ඒකෙදි කරන්න ඕනේ මොකද්ද? පැය වලින් දීලා තියෙනවා නම් දින වලින් දක්වන්න බෙදන්නයි ඕනේ. කලින් වගේම 24න් බෙදිය යුතුයි. 24න් බෙදන්න ඕනේ කියලා මතක තියාගන්න. එහෙනම් අපි යනවා ඒකේ අභ්‍යාසය සාකච්ඡා කරන්න. 4 අභ්‍යාසය. පහසුනාන එක් කාලය පැය වලින් දක්වන්න. දිනක් කියන්නේ පැය 24යි. දින දෙකක් කියන්නේ 24 ඒවා දෙකක් 48යි. 24 දෙකෙන් ගුණ කරන්න 48යි. දින තුනක් කියන්නේ 24 ඒවා 3ක් 24 3ෙන් ගුණ කරාම 72යි. 72යි. පහක් කියන්නේ එහෙනම් 24 පහෙන් ගුණ කරනවා නම් මම මෙතන ගුණ කරනවා 24 ගුණ කරා පහෙන්. ඔන්න ගුණ කරන ආකාරය බලන්න. 5 වරක් 4 20න් බිඳුව දානවා දෙකක් ඉතිරි. 5 වරක් 2 10යි 2යි 12යි. ඒ කියන්නේ 120ක්. දින 5ක් කියන්නේ පැය 120. දින 8ක් කියන්නේ පැය කීයද කියලා අහනවා. එහෙනම් 24 ගුණ කරා 8ෙන් දැක්කුතේ. 24. 8 වරක් 4 32යි 3ක් ඉතිරි 8 වරක් 2 16යි 3යි 19යි. කලිනුත් ඇදුවා උත්තරය ආව 192යි. 192. ඊළඟට පුතේ දින 30ක්. එහෙනම් 24 ගුණ කරා තියෙන්නේ. 24 තියෙනවා. කරාට 30 24න් ගුණ කරාම ලියා ගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක්. බිඳුවෙන් ගුණ කරද්දී බිඳුවරක් 4 බිඳුවයි බිඳුවරක් 2 බිඳුවයි. දැන් 3ෙන් ගුණ කරා 3 වරක් 4 12න් 2 දාන එකක් ඉතිරි 3 වරක් 2 6යි 1යි 7යි. බිඳුවයි 2යි 7යි. උත්තර එනවා 720යි. 720. ඔන්න පුතේ දින වලින් දක්වා තියෙන කාලයක් අපි පැය වලින් දැක්වුවා එතන. දින වලින් දක්වා ඇති කාලයක් පැය වලින් දැක්වුවා. ඊළඟට තියෙනවා මේක දින වලින් දක්වන්න. පැය වලින් දක්වන්නේ. පැය 24ක් කියලා කියන්නේ දින එකයි.
24 24 1යි 44 24 2යි 96 24 බලන්න 24යි 24යි 48යි 48 තව 24ක් එකතු කරාම 72යි 70කට තව 24ක් එකතු කරාම 96යි. ඒ කියන්නේ 4ක්. 4. 120යි කියලා කියන්නේ කොච්චරද? 120ක් කියලා කියන්නේ පුතේ 94ට 96ට තව 24ක් එකතු කරාම එනවා 120. ඒ කියන්නේ නා පැය 5. 120ක් පැය 5යි නම් 240 120 කීයක් තියෙනවද පුතේ බලන්න. 120 240 එහෙනම් 5යි 5යි 10යි පැය 10යි. ඒ වගේම 360ක් කියන්නේ 360ක් කියලා කියන්නේ 120 ඒවා 3ක්. 5 ඒවා 3ක් වෙන්නත් ඕනේ. එහෙනම් 15. ඔන්න නැත්නම් අපිට දීර්ඝ බෙදීමෙන් බෙදලා ගන්න පුළුවන්. එහෙනම් මම එකක් බෙදීමක් කරලා පෙන්නන්න 360 බෙදන්න තියෙන 24න්. ඔන්න බෙදීම. ඒ විදිහට ගන්න අමාරු අවස්ථාවක්. තුනට නෑ මේක බිංදු කපන්නත් බෑ 36 24 1යි එකවරක් 24යි. එතකොට 36 24ක් අඩු කරාම 12යි. මෙතන 12යි. මේ බිංදුව ගත්ත 15යි. එහෙනම් එනවා 120ට 24 අපි දන්නවා 5යි කියලා. 5 වරක් 24 එක තියෙනවා. ඔන්න අපි දැනගත යුතු දේවල් ටිකක් තියෙනවා. මොකද්ද? පැය 24ක් කියන්නේ එකක්, 48ක් කියන්නේ දෙකක් දින, පැය 96ක් කියන්නේ හතරක්. එහෙනම් පැය 72ක් කියන්නේ තුනක්. පැය 120ක් කියන්නේ දින 5ක් වෙනවා. ඒ වගේම පුතේ තව එකක් තියෙනවා පැය වලින් දාන දින සහ පැය වලින් ගන්න. පැය 24ක්. පැය 24ක් කියලා කියන්නේ දින 1යි. දින 1යි. දිනකට පැය 24න් තියෙන්නේ. පැය 34ක් දාලා තියෙන්නේ. දින 1යි. පැය 10යි. දිනක් කියන්නේ 24යි 24 10යි 34යි. 58යි කියන්නේ 24යි 24 48යි. 48ට තව 10ක් වැඩිලා තියෙනවා නේ. 58ක් වෙන්නේ එහෙනම් මෙතන දෙනවා දින 2යි. පැය 10යි. දින 2යි පැය 10යි. පැය 80ක්. අපි දන්නවා දින 3කට තියෙන්නේ 72යි. දින 3කට පැය 72යි. එහෙනම් දින 3යි 72කට වඩා තව 8ක් වැඩිලා තියෙනවා. එහෙනම් පැය 8යි. දින 3යි පැය 8යි. ඊළඟට 130යි. 130ක් කියලා කියන්නේ 120ට අපි දන්නවා දින 5ක් තියෙනවා. 120ක් කියන්නේ දින 5යි. එහෙනම් පැය 10ක් තව වැඩිලා තියෙනවා. දින 5යි පැය 10යි. 255ක් කියන්නේ අපි කලින් හොයාගත්ත 240ක් කියලා කියන්නේ පැය 10ක් කියලා. 240ක් කියන්නේ පැය 10යි. එහෙනම් පැය 10යි 240ට 240 නම් 255න් තව 15ක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ sorry මෙතන පැය 10යි නෙමෙයි දින 10යි පැය 15. දින 10යි පැය 15. 400. එකපාරම ගන්න බැන්න බෙදමු. ඒක අමාරු වගේ නිසා. ලීස්ට් එක මම ඉක්මනට හැදුවා. ඔන්න දැන් මම මේක බෙදනවා 24. බලන්න. 4ට නෑ 48 24 1යි. මේ දෙකක් කවදින් 48ක් වෙන්න බෑ. එහෙනම් 124යි. 4න් 24ක් අඩු කරලා 16යි. 160යි කියලා අර බිඳුවක් ගත්තා. 170 24 ඒවා 24යි ඒවා 5ක් 120යි 6ක් 144යි 7ක් 168යි. එහෙනම් 7ක් නෑ 6යි තියෙන්නේ. 6 වරක් 24 147න් 144ක් අඩු කරාම එනවා 16යි. එහෙනම් බලන්න පුතේ පැය 16යි දිනක් 16යි තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ දින 16යි පැය 16යි. පිළිතුර දින 16යි පැය 16යි. ඔන්න ඒ විදිහට දීර්ඝ බෙදීම මගිනුත් අපිට පුළුවන් මෙතන පිළිතුර ලබා ගන්න. ඊළඟ පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ සහ පස්වෙනි ප්‍රශ්නේ දිනකට ඇති තත්පර සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ශිෂ්‍යයෙකු විසින් කරන ලද පරිවර්තනයක් පහක් දැක්වෙයි. ඒකේ ඉස්පුර පුරවන්න කියලා අපිට තියෙනවා. දිනකට පැය තියෙනවා. දවසකට පැය 24යි පුතේ. ඒක අපි දන්නවා. මිනිත්තු කීයද කියලා බලන්න 24 ගුණ කරා 60න් 24 ගුණ කරනවා 60න් බලමු ගුණ කරලා බිංදුවයි බිංදුවරක් අතර බිංදුවයි බිංදුවරක් දෙක බිංදුවයි 6න් ගුණ කරා 6 වරක් අතර 24න් අතර දාන දෙකක් ඉතින් 6 වරක් දෙක 12 දෙක 14යි එකතු කරාම එනවා බිංදුවයි 4යි 4යි 1යි ඒ කියන්නේ 1440ක් තියෙනවා දවසකට මිනිත්තු තියෙන 1440
එහෙනම් තත්පර කීයක් තියෙනවද කියලා බලන්න දාන්න. එහෙනම් මිනිත්තු ගාන තත්පර කරන්න අපව හැටින් ගුණ කරන්න. එහෙනම් 1440 මම ගුණ කරනවා හැටි. මොනවද දෙයටින් ගුණ කරන්නේ? බිංදුවයි බිංදුවරක් අතර බිංදුවයි බිංදුවරක් අතර බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි. දැන් 6න් ගුණ කර 6 වරක් බිංදුවයි 6 වරක් අතර 24න් 4 දාන දෙකක් ඉතිරි 6 වරක් අතර 24යි 2යි 26න් 6 දාන දෙකක් ඉතිරි 6 වරක් 6යි 2යි 8යි. බිංදුවයි බිංදුවයි 4යි 6යි 8යි. එහෙනම් පුතේ ඔන්න දිනකට තත්පර තියෙනවා 86400. 86400ක් තියෙනවා දවසකට තත්පර. ඔන්න දැනගත යුතු දේවල්. එහෙනම් ඊළඟ පස්වෙනි කොටසේ තියෙන පස්වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන එකම කාලයක් දක්වන යුගල යා කරන්න. 110ක් කියන්නේ මිනිත්තු 1යි තත්පර 50යි. 75ක් කියන්නේ බලන්න 75ක් මේකෙන් බලද්දී පැය 1යි මිනිත්තු 15යි නේද? 75ක් කියන්නේ පැයකුයි මිනිත්තු 15යි. 60 15ක් විතර 75යි. ඒක හරියට ඔන්න යා කරන්න. 180ක් කියන්නේ මිනිත්තු 3යි. තත්පර 180ක් කියන්නේ මිනිත්තු 3යි. ඔන්න යා කරන්න. 180ක් කියන්නේ මිනිත්තු 180ක් කියන්නේ පැය වලින් වෙන්න ඕනේ. එහෙනම් පැය 3ක් වගේ තියෙනවද බලන්න පැය 3ක් තියෙනවා. මෙන්න පැය 3. පැය 4ක් කියලා කියන්නේ බලමු පැය 4ක් මිනිත්තු කරතින් එහෙම 240ක් වෙනවා. 60 ඒවා 4ක් 240යි. දැන් අපි සුළු පෙළ පුරුදු දෙක ගන්න නිකන් ප්‍රස්ථාදි ගන්න පුළුවන්. පැය 120ක් කියන්නේ දින 5ක්වත් තියෙනවා. දින 5ක් තියෙනවා. දින 5ක් මෙන්න. දින 3ක් කියලා කියන්නේ බලමු ඉතුරු වෙලා තියෙනවා. දින 3ක් පැය 72යි. හරි. දින 3කට පැය 72යි. පැය 96ක් කියන්නේ එහෙනම් පුතේ දින 7. ඔන්න අපි ඒ ටික යා කරනවා. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට යා කරගන්න. මේ කාලය ආශ්‍රිත සම්බන්ධතා සියල්ලම දාලා තමයි ඔය පස්වෙනි ගැටලුව අපිට අහලා තියෙන්නේ. ඉතින් හොඳ ප්‍රශ්නයක් ඒක. එහෙනම් පුතේ ඔන්න කාලයත් සම්බන්ධතාවය. කාලයමයි ඒක අතර තියෙන සම්බන්ධතාවය අපිට සාකච්ඡා කරා. දැන් ඊට පස්සේ අපි යනවා ගත වූ කාලය. ගත වූ කාලය කියලා කියන්නේ අපි කොච්චර වේලාවක් දීලා තියෙනවද ඒ යම් කාර්යයක් හෝ කිසියම් දෙයක් සිදු වීමට. එතකොට පුතේ උදාහරණයක් වශයෙන් ගත්තොත් මම අප හිතමු බලන්න පාසලේ පළවෙනි කාලච්ඡේදය 8ට පටන් ගෙන ඒක 8:30 ඉවරුණා. 8ට පටන් ගත්තා 8:30 ඉවරුණා. එහෙනම් මොකද කරන්නේ? කොච්චර කාලයක් මේ කාලච්ඡේදය පැවතුවාද කියලා. 8ට පටන් ගෙන 8:30 ඉවරලා තියෙනවා. එහෙනම් මිනිත්තු 30යි පැවතිලා තියෙන්නේ. අපි එහෙනම් කාලය ගත වූ කාලයක් හොයනවා. අපි මොකද කරන්න ඕනි? ඒ දීලා තියෙන කාලේ වැඩි කාලයෙන් අඩුම කාලය අඩු කරන්න ඕන. ගත වූ කාලයක් සෙවීමේදී අපි අඩු කරන්න. හරි. ගත වූ කාලය සෙවීම යටතේ තියෙන අභ්‍යාසය මම දැන් මේ ගත වූ කාලය යටතේ තියෙන කොටස සාකච්ඡා කරලා තියෙනවා. මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අභ්‍යාස සාකච්ඡා කිරීම පමණයි. උදාහරණ සහිතව මම පැහැදිලි කර තිබෙන නිසා. එතකොට 4-8 අභ්‍යාසයේ තියෙනවා සමීර පස්වරු 3 සිට පස්වරු 7 දක්වා කාලය ගත කරන ආකාරය වුණ ඔරලෝසු වලින් දීලා තියෙනවා. ආරම්භක වේලාවන් සහ අවසාන වේලාවන් දක්වලා තියෙනවා. ගත වූ කාලය මිනිත්තු වලින් සොයන්න. මොන්න බලන්න. සමීර සෙල්ලම් කිරීමට ගත වූ කාලය කොච්චරද කියලා. බලන්න. මෙයා පටන් ගෙන තියෙන 3ට වේලාව 3යි. දැන් අපි වේලාව කියන්න දන්න ඔරලෝසු දිහා බලලා වේලාව 3යි පටන් ගෙන තියෙන්නේ. මෙයා සෙල්ලම් කරලා ඉවරලා තියෙනවා 3 පසු වෙලා. ඒ කියන්නේ 4 වෙලා නැහැ 3 පසු වී. බලන්න. තත්පර නැහැ මේකේ. 5න් 5ට යන්නේ මිනිත්තු කටු ගණන් ගන්න. 5 10 15 20 30 35 40 45 50යි. එහෙනම් 3යි 50යි. එහෙනම් ගත කරලා තියෙන කාලේ කොච්චර කාලයක් ගියාද? අපි එහෙනම් මෙහෙම අඩු කරමු. වැඩි කාලේ 3යි 50ට අවසන් කරලා තියෙන්නේ. ඒ 3යි 50න් මම අඩු කරනවා. පැය 3යි මිනිත්තු 0.2. දැන් අඩු කරා. 50 බිංදුවක් අඩු කරතෙන් පුතේ 50යි. සිත එහෙම තිබ්බා. 3න් 3ක් අඩු කරතෙන් බිංදුවයි. ඒ කියන්නේ සෙල්ලම් කරලා තියෙන කාලය මිනිත්තු 50. සෙල්ලම් කරලා තිබෙන කාලය මිනිත්තු 50. දෙවෙනි එකට ගියොත් බලන්න ඔන්න නානෝ සමීර. සමීර නාන පටන් ගන්නේ අර ඉවර වෙච්ච වෙලාවේ නේ 3:50ක් තමයි නාන පටන් ගන්නේ. 3:50. නාන ඉවරලා තියෙන්නේ 4යි 4 පසුවී මිනිත්තු 25යි 4:25 තමයි ඉන්නේ. එහෙනම් 4:25යි 3:50ක් අඩු කරා. ඔන්න 4:25 ලිව්වා.
3:50ක් අපි අඩු කරා. පැය 3යි මිනිත්තු 50ක් අඩු කරන්නේ. ඒතර 25න් 50ක් අඩු කරන්න බෑ පුතේ. අපිට ඉල්ල ගන්න වෙන එහා පැත්තෙන්. එතකොට එයා දෙනවා. එතකොට මෙතන තියෙන මතක තියාගන්න මේ තියෙන පැය මේ මිනිත්තු. එතකොට අපිට අඩු කරන්න බැරි නිසා එහා පැත්තෙන් ඉල්ල ගත්තා. ඉල්ල ගත්තට පස්සේ එයා දුන්නා එකක් දෙනවා එයා එහෙනම් මෙන්න මේ එකක්. එතකොට මෙයා ගාව දැන් තියෙන 3 එකක් දීලා. අඩු කරන්නේ අපි යන්නේ. එතකොට පැයක් දුන්න කියලා කියන්නේ මිනිත්තු කොටෙද්දී ඔක 60ක් බවට පත් වෙනවා. පැයක් දුන්න කියලා කියන්නේ මිනිත්තු 60යි. දැන් මම කරනවා මේ 60යි 25යි දෙක එකතු කරා. 60යි 25යි එකතු කරාම පුතේ 85යි. 60 25 එකතු කරාම 85යි. 85න් අඩු කරනවා 50. දැන් 85න් තමයි මේ 50 අඩු කරන්නේ. අඩු කරා. 5යි 3යි 35යි. 35. එන අඩු කරාම 35. මෙතනින් එනවා 3න් 3ක් අඩු කරාම පුතේ බිංදුවයි. 3න් 3ක් අඩු කරාම 35. එහෙනම් ගත වෙලා තියෙන කාලය මිනිත්තු 35. මිනිත්තු 35. නැත්නම් අපිට බලන්න 5 5 ඒවා. මෙතනින් ඉවරලා තියෙන 25න් ඉවරලා තියෙන්නේ බලන්න. 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි. 35 නෑ ඉවරලා. මේ විදිහට 5 5 කොටස් වලින් ගණන් කරලා දාන්න පුළුවන්. නමුත් අපි අඩු කිරීම පුරුදු වෙමු. මොකද අපි ඊළඟ කොටසට දාගන්න ගන්නවා. මේ අඩු කිරීම. 4යි 25 තමයි අම්මාට උදව් කරලා තියෙන්නේ. මල් පැත්තේ සඳහා අම්මට උදව් කරලා දෙනවා 4යි 25ක්. ඒක ඉවරලා තියෙන්නේ 5යි 15. ඉවරලා තියෙන්නේ 5යි 15. නාලි ඉවරලා තමයි මෙයා මල් වල වතුර දාන්න අම්මට උදව් කරලා තියෙනවා 4යි 25 සිට. එහෙනම් 5 කොටස් වලින් ගණන් කරමින් බලමු. 4යි 15 කියන්නේ මෙතන දෙකන් එන්න ඕනි. පැය මිනිත්තු කටුව 5 10 15 20 25 30 35 40 45 50ක් එන්නේ. නේ මිනිත්තු 50. එහෙනම් අපි අඩු කරොත් එහෙම ඔන්න බලන්න 5යි 15 අඩු කරනවා 4යි 25. මොන අපි අඩු කරන්නේ? මෙන්න දෙක දෙකක් 4යි. එහෙනම් මේ තියෙන්නේ පුතේ පැය මේ තියෙන්නේ මිනිත්තු. ඔන්න ගත වූ කාලය සෙවීමද අපි අඩු කරන්න යන්නේ දැන්. එහෙනම් පුතේ බලන්න අඩු කිරීමේදී 15න් 25ක් අඩු කරන්න බැරි නිසා ඉල්ල ගන්න එහා පැත්තෙන් එකක්. පැයක් දෙන. පැයක් දුන්නා කියලා කියන්නේ මිනිත්තු 60ක් එනවා. දැන් 60යි 15 එකතු කරා 60යි 10 70 75 එහෙනම් 75න් තමයි අඩු කරන්න ඕනේ 25. 75න් 25ක් අඩු කරා. 75න් 25ක් අඩු කරාම එනවා 0.7 2ක් 5යි 50. මෙතන දාපන්න. මෙතන ටික. මෙයා එකක් දීපු නිසා මෙයා ගාව දැන් තියෙන 4යි 4න් 4ක් දීලා. ඒ කියන්නේ හරිය අඩු උත්තරය ආවා. අර විදියට ගණන් කරන්න. මිනිත්තු ගණන්. මිනිත්තු. ඊළඟට කියොත් එහෙම. බලන්න 5යි කාලේ නම් මෙයා 6යි 5 වෙනකන් රූප වහින් ගණන් කරලා තියෙනවා. ඒ කියන්නේ 5යි 15 ඉඳන් 6යි කාලේ. බලන්න පුතේ එහෙනම් අර විදිහට 5 5 කොටස් වලට ගණන් කරන් ගියොත් එන්නේ 5 10 15 20 25 30 35 40 50 වෙලා තියෙනවා. මිනිත්තු 50. උත්තරේ මිනිත්තු 50. අපි අඩු කිරීමෙන් කරොත් එහෙම 6යි 5යි පුතේ මෙතන 6යි 15යි 6යි 6යි 5න් අඩු කරන්න ඕනි 5යි 15. 5න් 15ක් බැරි නිසා ඉල්ලගත්තා මෙහෙන්. ඒකට මෙයා දෙන්නේ පැයක් දුන්න කියලා කියන්නේ 60ක් වෙනවා. 60යි 5යි 65යි. 65න් අඩු කරන්න ඕනි 15ක්. 65න් 15ක් අඩු කරා පුතේ 50යි. එනම් 50යි. මෙතන දෙනවා 50යි. මෙයා එකක් දීපු නිසා මෙයා ගාව දැන් තියෙන්නේ 5යි. 5න් 5ක් අඩු කරා තියෙනවා. එනම් 50යි. මිනිත්තු 50යි. පිළිතුර එනවා මිනිත්තු 50යි. හොඳයි. තව එකක් තියෙනවා ඊළඟට තව රූපයක් බලන්න. සමීරොන්න පාඩම් කරන්න පටන් ගන්න තියෙනවා. බලන්න ඒක අර විදිහට අඩු කරන්නත් පුළුවන් 7න් අඩු කරන්න තියෙන්නේ. මේ ඉවර වෙලා තියෙන්නේ ආ සමීර 7 තමයි පාඩම් කරනවා. අතනදී නවත්තන්න කියලා තියෙන්නේ. පාඩම් කරන්න පටන් ගන්න තියෙන්නේ 6යි 5යි. එහෙනම් ගත වූ කාලය හොයන්න 7න් අඩු කරනවා අපි 6යි 5. බිඳුවෙන් බැරි නිසා මෙහෙන් ඉල්ලගත්තා මෙයා 60ක් දෙනවා. ඒතර මෙතන තියෙන දැන් 60 බිඳුවක් කරාම 60ම තමයි. 60න් 5ක් අඩු කරාම 55යි. 55. අර එකක් දීපු නිසා මෙයා ගාව බෑගුඩේ තියෙන දැන් 6යි 6ක් දෙනවා. මිනිත්තු 55යි. හරි. අර විදියට අපිට 5 5 කොටස් වලින් ගණන් කරගත්තත් වෙන්නේ මිනිත්තු 55යි.
අපි යනවා දැන් ඊළඟට මෙන්න මෙහෙම පහසමහන් බහුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න. දෙවෙනි විදිහට. පාසලේ පළමු කාලච්ඡේදයේ පෙරවරු 7:30ට ආරම්භ වී පෙරවරු 8:10ට අවසන් වෙනවා. එහෙනම් 8:10න් අඩු කරන්න 7:30. 8:10න් අඩු කරා 7:30. ගත වූ කාලයේදී අඩු කිරීමට තිබෙන බව මතක තියාගන්න. අවසන් වූ වේලාවෙන් ආරම්භ වූ වේලාව අඩු කරන්න. බිඳුවයි අඩු කරන්න බෑ මේක. ඊළඟට මෙහෙම මම එකපාරම 10න් 30ක් තමයි අඩු කරන්න යන්නේ. ඒකට අපිට පැටලෙන්නේ නැහැ. මෙතන එනවා 60. 60 10 70 70 30ක් අඩු කරාම මෙතන එනවා 40යි කියලා. අර එකක් දීපු නිසා මෙයා ගාව දැන් තියෙන්නේ. ඒ කියන්නේ බිඳුවයි. ඒ කියන්නේ මිනිත්තු 40යි ගත වෙලා තියෙන්නේ. මිනිත්තු. පළවෙනි කාලච්ඡේදයේ තිබෙන මෙතන මිනිත්තු 40. ඔය ආකාරයෙන් දැන් 11න් අඩු කරන්න 10:45. 11න් 10:45ක් අඩු කරාම එන්න ඕනි. මිනිත්තු 45. මිනිත්තු 45. අඩු කරන්න. විවේක. මිනිත්තු 45 sorry. මිනිත්තු 15යි. මිනිත්තු 15ක් වෙන්න ඕනි. මිනිත්තු 15. 11න් අඩු කරන්න තියෙන්නේ 10:45 මිනිත්තු 15. අඩු කරා මිනිත්තු 5. පෙරවරු 5:25 පෙරවරු 6:05. අඩු කරන්න තියෙන්නේ 6:05න් 5:25ක් අඩු කරන්න. 6:05න් 5:25ක් අඩු කරන්න. 6:05 මම ලියන්නම්. 6:05න් 5:25ක් අඩු කරනවා. 5:25ක් අඩු කරන්න බැරි නිසා එහා පැත්තෙන් අක්කිල ගන්නවා. එයා පැයක් දෙනවා. පැයක් දුන්න කියලා කියන්නේ මිනිත්තු 60ක් වුණා. 65යි මෙතන 60ක් එනවා. 65 65 65න් 25ක් අඩු කරාම 40. මෙයා ගාව දැන් තියෙන්නේ 5:05න් 5ක් බිඳුව. එහෙනම් මිනිත්තු ගන්න. දැන් කලින් මම විස්තර කරා අඩු කරන ආකාරය මම මේකයි ඉතා ඉක්මනට අඩු කිරීම කරගෙන යන්නේ. 6:10යි 6:25යි. එහෙනම් අවසන්ලා දෙන 6:25 6:25න් අඩු කරමු 6:10ක්. 6:25න් 6:10ක් අඩු කරා. 25න් 10ක් අඩු කරා 15. එහෙනම් මිනිත්තු 15. මිනිත්තු 15. අඩු කරා උත්තරය. දැන් බලන්න පුතේ ඊළඟ එක පාසලට යෑම 6:10ට පටන් ගෙන පෙරවරු 6:10 පස්වරුදාට පාසලට යෑම. පාසලට යෑම මෙතන දෙන පෙරවරු මම අවශ්‍ය පාසලට යන්නේ නැහැ අපිනේ. පෙරවරු 6:10 තමයි පාසලට යෑම ඉස්සත් වෙලා තියෙන ආරම්භ කරලා තියෙන්නේ. මිනිත්තු 35ක් ගත වෙලා තියෙනවා. එහෙනම් 6:10ට 35ක් එකතු කරා. එහෙනම් පෙරවරු කීයද කියලා තියෙන කියලා දැන් බලන්න. පෙරවරු 6යි 10ට 35ක් එකතු කරාම 6යි 35 10 කියන 45යි තත්පර 30යි තත්පර 30. ඒක ආවේ කොහොමද කියලා ඔන්න මම මෙතන විස්තර කරන්නම්. මෙන්න ආපු ආකාරය. 6යි 10ට ගමන ආරම්භ කරලා දෙනවා මම මෙන්න මේ උඩින් හදනවා. 6යි 10ට ගමන ආරම්භ කරලා දෙනවා. ගත වෙලා තියෙන මිනිත්තු කොටේ තමයි යන්නේ. මිනිත්තු 35යි තත්පරක් තව තියෙනවා. මේ තියෙන්නේ පැය මේ මිනිත්තු මෙන්න තත්පර. තත්පර 35යි මිනිත්තු 35යි තත්පර 30ක් ගත වෙලා. ඔන්න ඔය ටික එකතු කරන් තමයි තියෙන්නේ. 30යි 35යි 10යි 45. ඒ කියන්නේ 6යි 45යි තත්පර 30. එහෙනම් පාසලට යද්දි වෙලාව 6යි 45යි තත්පර 30 ගත වෙලා තියෙනවා. ඊළඟ පැය 2යි මිනිත්තු 25යි. පෙරවරු 10යි 30. ඒක තමයි ආරම්භ වෙලා තියෙන්නේ. එහෙනම් මොන බලන්න පුතේ අපි ඒක හදලා මම මේ ස්ක්‍රීන් එක හදලා පෙන්නන්නම්. එතකොට ඒකේ තියෙන්නේ 10යි 30ට ආරම්භ වෙලා තියෙනවා. ඔන්න පැය මිනිත්තු තත්පර කියන මම වෙන් කරගත්තා. පැය මිනිත්තු තත්පර. එතකොට 10යි 30ට තමයි පාඩම් කරන්න පටන් ගෙන තියෙන්නේ 10යි 30ට. එතකොට ගත වෙලා තියෙනවා පැය 2යි මිනිත්තු 25යි. ඒකේ තත්පර නෑ. ඒක නම් තත්පර අපිට අත්‍යවශ්‍ය නෑ. පැය 2යි මිනිත්තු 25ක් විතර. 30යි 25යි 55යි ප්‍රශ්නයක් නෑ. 10යි 2යි 12. එහෙනම් අවසන් කළා තියෙන්නේ 12යි 55ට. එහෙනම් එනවා මෙතන 12යි 55යි. හැබැයි 12යි 55යි කියලා කියන්නේ පුතේ පෙරවරු කාලයක් නෙමෙයි පස්වරු කාලයක් වෙන්නේ. පස්වරු 12න් පස්සේ තියෙන්නේ පස්වරු. එහෙනම් පස්වරු 12යි. ඊළඟට 8:30ට රූපවාහිනිය නරඹන්න පටන් ගන්න තියෙනවා. ඒකේ මිනිත්තු 28යි තත්පර 15ක් ගත වෙලා තියෙනවා. එහෙනම් පුතේ බලන්න ඕන ඒක එකතු කරන්නේ මෙන්න මේ ආකාරයට අපි. 8යි 30 ඒක දිහා ගන්න ඕන පැය
මිනිත්තු තත්පර ලියාගන්න. තත්පර වල දීලා තියෙනවා. පටන් ගන්න තියෙන 8යි තියෙන්නේ. පැය 8යි මිනිත්තු 30ක් ගත වෙලේ තමයි පටන් ගන්න තියෙන්නේ. රූපහින නම. ගත කළ තියෙන මිනිත්තු 28යි තත්පර 15ක්. එහෙනම් ඔන්න 15. මේක එකතු කරන්න තියෙන්නේ. මෙතන බිඳුනි කොහොමද තියෙන්නේ? 15යි. 30යි 50 28 එකතු කරාම 57යි. මෙතන එනවා 8යි. ඒ කියන්නේ 8යි 57යි 15යි. 8යි 57යි 15යි. එහෙනම් අවසන් කළා තියෙන්නේ පුතේ. අවසන් කළා තියෙන්නේ පස්වරු 8යි 58යි 15යි. පස්වරු 8 පසුවී මිනිත්තු 58යි තත්පර 15කින් තමයි අවසන් කළේ. තව තියෙනවා අපිට කුරුණෑගල සිට අනුරාධපුරට යා හැකි මාර්ග දෙක. කුරුණෑගලින් පෙරවරු 5:10ට පිටත් වෙන බස් රථයක් අඹන්පොළ හරහා අනුරාධපුරයට. අඹන්පොළ හරහා අනුරාධපුරයට ළඟා වන විට පෙරවරු 7:55. ගත වූ කාලය. එහෙනම් පුතේ ඔන්න 7:55න් මම අඩු කරනවා 5:10ක්. බලමු මොන අඩු කරන විදිහ. 5:10ක්. 55න් 10ක් කෙලින්ම අඩු කරා 45. 7න් 5ක් අඩු කරා 2. එහෙනම් ගත වෙලා තියෙන කාලය පැය 2යි උනලිනවා. පැය 2යි මිනිත්තු 45යි. ගත වෙලා තියෙන කාලය පැය 2යි මිනිත්තු 45යි. ඒ ඇවිල්ලා අඹන්පොළ හරහා අනුරාධපුරයට ළඟා වීමට පැය 2යි මිනිත්තු 45. එහෙනම් කුරුණෑගලින් පෙරවරු 5:45ට පිටත් වූ බස් රථයක් දඹුල්ල හරහා, ඒ කියන්නේ 5:45ට පිටත් වෙච්ච එක දඹුල්ල හරහා අනුරාධපුර ළඟාවේදී 8:20 වෙලා තියෙනවා. දැන් 8:20 8:20 තමයි අද කරන්නේ 5:45. මොන බලන්න 5:45 කල් කරන්නේ. 5:45. 20න් 45 බැරි නිසා මම එහා පැත්තෙන් ඉල්ල ගන්නවා මෙයා එකක් දෙනවා විතර මෙයා ගාව දැන් තියෙන්නේ 7යි. හරි? 7යි. මෙයා එකක් දුන්නා කියලා කියන්නේ මිනිත්තු වලදී ඒක 60ක්. 60යි 20යි 80යි 80ෙන් අඩු කරන්න ඕනේ 45. එහෙනම් පුතේ ඔන්න 80ෙන් මම අඩු කරනවා 45. 60යි 20යි 80යි මේ දෙක කරාම 80යි 80ෙන් අඩු කරා 45. 35 80ෙන් 45 කර කරාම 35. එතකොට මෙතන තියෙනවා 35යි කියන්නේ. 7ෙන් 5ක් අඩු කරාම 2යි 35. ඒ කියන්නේ පැය 2යි මිනිත්තු 35ක් අතර වෙලා තියෙනවා. දඹුල්ල හරහා යන්න පැය 2යි මිනිත්තු 35. අඹන්පොළ හරහා යන්න පැය 2යි මිනිත්තු 45ක් ගන්නවා. කියන්නේ මිනිත්තු 10ක් වෙනසක් තියෙනවා. ওই මාර්ග දෙකෙන් ගමන් කිරීමේ. දැන් අපෙන් ඊළඟ ප්‍රශ්නය අහනවා. බලන්න අඩු කාලයකින් අනුරාධපුර ළඟා වී හැකේ ඊට කවර මාර්ගයකින්. එහෙනම් මිනිත්තු 10ක් වැඩිපුර යනකොට 2:35න් යන්න පුළුවන්. ඒ කියන්නේ දඹුල්ල හරහා යන්නේ. දඹුල්ල එහෙනම් අපි කියනවා දඹුල්ල අඩු කාලෙකින් යන්න පුළුවන් දඹුල්ල. ඔන්න පුතේ ඒ තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි එක තියෙනවා ත්‍යාග ප්‍රදාන උත්සවයක න්‍යාය පත්‍රය පහක් දක්වලා තියෙනවා. මෙන්න බලන්න ත්‍යාග ප්‍රදාන උත්සවයේ න්‍යාය පත්‍රය. 8:30ට අමුත්තන් පෙරහැරින් ශාලාවට කැඳවගෙන එනවා. න්‍යාය පත්‍රයට අනුව සාමාන්‍ය ඕනෑම උත්සවයක් පවත්වන්නේ නේද? 8:30ට අමුත්තන් රැගෙන එනවා. පොල් තෙල් පහන් දක්වන බල් දැල්වනවා 8:40ට. ඒ කියන්නේ 8:30 ඉඳන් මිනිත්තු 10කට පස්සේ තමයි පොල් තෙල් පහන දැල්වන්නේ. දැල්වුවට පස්සේ මිනිත්තු 5යි පොල් තෙල් පහන දැල්වන්නේ. එතන මෙතන මිනිත්තු 10ක වෙනසක් තියෙනවා. 30 ඉඳන් 40 කියන්නේ මිනිත්තු 10යි. එහෙනම් මෙතනට මිනිත්තු 5ක් දීලා තියෙනවා. මොන බලන්න මම හදාගෙන යනවා එතන. 5යි. 45 ඉඳන් 50 වෙනකම් පිළිගැනීමේ ගීතය දීලා තියෙන්නේ මිනිත්තු 5යි. මේ 45යි 50යි කියන්නේ මිනිත්තු 5යි. 8:50 ඉඳන් 9:05 වෙනකම් පිළිගැනීමේ කතාව විදුහල්පතිතුමා කරනවා මිනිත්තු කීයද 8:50 ඉඳන් 9 වෙනි මිනිත්තු 10යි 9 ඉඳන් 5 වෙනි 9 මිනිත්තු 5යි. ඒ කියන්නේ සම්පූර්ණ කාලය දෙක කරගෙන මිනිත්තු 15. විදුහල්පතිතුමාගේ කතාව මිනිත්තු 15. ත්‍යාග ප්‍රදානය ප්‍රාථමික අංශය සඳහා 9:05 ඉඳන් 9:35 වෙනකම් 35න් 5ක් අඩු කරාම 30යි. මිනිත්තු 30යි ත්‍යාග ප්‍රදාන උත්සවයේ තියෙන්නේ ප්‍රාථමික අංශය. 9:35 ඉඳන් ප්‍රධාන අමුත්තාගේ කතාව තියෙනවා 9:50 වෙනකම්. බලන්න 9:35 ඉඳන් 35 ගන්න 35 40 45 50 55 50. ඒ කියන්නේ බලන්න 50න් 35ක් අඩු කරාම 50න් 35ක් අඩු කරාම 15. ඒ කියන්නේ ප්‍රධාන අමුත්තාගේ කතාව වෙන් කරලා දීලා තියෙන මිනිත්තු.
ත්‍යාග ප්‍රදාන උත්සවය ත්‍යාග ප්‍රදානය ද්විතීකාංශ සඳහා 9:50 10:25 වෙනවා. 9:50 10 වෙලෙ මිනිත්තු 10ක්. 10ත් පහුවේ තව විනාඩි 25ක් පරිපූර්ණ කියලා තියෙනවා. මිනිත්තු 25ක් පරිපූර්ණ. එන්න 25යි 10යි මිනිත්තු 35ක් ත්‍යාග ප්‍රදාන උත්සවයෙන් වෙන් කරලා තියෙනවා මේ. ඔන්න ඔබට පුළුවන් ඒ කාල දෙක අඩු කරන්න. කාල දෙක අඩු කරලා උත්තරේ ගන්න පුළුවන්. මම දැන් ඉතින් හදා යනවා. ඔබට ඊට පස්සේ පිළිතුරු ලියන්න පුළුවන්. කෙටි නාට්‍යයක් තියෙනවා 9 10:25 10:45 වෙනවා. 25 35 45 මිනිත්තු 20යි. මිනිත්තු 20ක් කෙටි නාට්‍යයක්. දැන් 10:45 11 වෙනවා. ත්‍යාග ප්‍රදානය සාංශ ප්‍රවේශය ලැබූ ශිෂ්‍යයන් සඳහා මිනිත්තු 15ක්. ස්තුති කතාව 11:10 වෙනකම් මිනිත්තු 10යි. 11:10ට ජාතික ගායනා කළා උත්සව සභාව අවසන් කරා. ඔන්න වෙන් කළ තියෙන කාලය මේ න්‍යාය පත්‍රයට අඩු කර ඒ එකිනෙක තියෙන කාලයන් දෙක අඩු කර යන්න පුළුවන් අපිට. ඒ එක කාල දීලා තියෙන කොටසට වෙන් කළ තියෙන කාලය අපිට හඳුනා ගැනීම. දැන් මොන මම කාලය හඳුනාගෙන තියෙනවා. දැන් බලන්න අපෙන් අහලා තියෙන පිළිගැනීමේ කතාව සඳහා වෙන් කළ තියෙන කාලය බලන්න පිළිගැනීමේ කතාව. පිළිගැනීමේ කතාව විදුහල්පතිතුමා 8:50ට පටන්ගෙන 9:05ට අවසන් කරන්නේ. එහෙනම් 9:05න් 8:50ක් අඩු කරා. ඒක අපිට පුළුවන් 9:05න් 8:50ක් අඩු කරා. ඉතින් මම මේක අඩු කළා තමයි උත්තරේ දාලා තියෙන්නේ. ඔන්න පළවෙනි. ඔන්න ඔබ අඩු කරන්න. අඩු කරාට පස්සේ උත්තරේ එනවද බලන්න. පිළිගැනීමේ කතාව මිනිත්තු 15යි. මම හොයාගෙන තියෙන්නේ 4 මිනිත්තු 5. පිළිගැනීමේ කතාව විදුහල්පතිතුමා මිනිත්තු 15කින් තමයි ඒක අවසන් කරන්නේ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා ප්‍රධාන අමුත්තාවේ කතාව. ප්‍රධාන අමුත්තා මෙන්න ඉන්න ප්‍රධාන අමුත්තා 9:35 කතා කරන 9:50ට ඉවර කරනවා. එයාට වෙන කරලා තියෙන කාලයක් කීයද? මිනිත්තු 15. එහෙනම් 9:50න් දෙවෙනි එක හොයාගන්න. 9:50න් 9:35 කඩ කරා. 9:50න් 9:35 කඩ කරා. එතකොට එනවා පුතේ ඒත් එන්නේ මිනිත්තු 15කට. එහෙනම් පිළිගැනීමේ අමුත්තාගේ කාලය කතාව සඳහා දීලා තියෙන අපිට මිනිත්තු 15ක කාලයක්. ත්‍යාග ප්‍රදාන ප්‍රාථමික අංශ සඳහා වෙන් කළ තියෙන කාලය බලන්න. ත්‍යාග ප්‍රදාන ප්‍රාථමික අංශ සඳහා මිනිත්තු 30යි. මම එකපාර උත්තරේ දාගෙන යනවා. ඔබ අඩු කරන්න. මිනිත්තු 30යි. මිනිත්තු 30. කෙටි නාට්‍ය සඳහා. කෙටි නාට්‍ය මෙන්න 10:25ට බලන්න 10:45ට ඉවරනවා. මිනිත්තු 20යි. කෙටි නාට්‍ය සඳහා මිනිත්තු 20යි. ත්‍යාග ප්‍රදාන ද්විතීකාංශය සඳහා ත්‍යාග ප්‍රදාන 9:50ට පටන් 10:25ට ඉවරලා තියෙනවා. එහෙනම් මිනිත්තු 35ක් ගත කරලා තියෙනවා. මිනිත්තු 35. ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට පුතේ අඩු කිරීමක් කළා. ඒ ආසන්න පටන් ගත්ත කාලය, ආරම්භක කාලය, අවසාන කාලය අපිට අඩු කළා. අවසාන කාලයෙන් ආරම්භක කාලය අඩු කිරීමෙන් අපිට පුළුවන් ගත වූ කාලය සෙවීමට. දැන් එන මම යනවා ගත වූ කාලය සෙවීම සම්බන්ධ කාලය ආශ්‍රිත එකතු කිරීම ටිකක් සාකච්ඡා කරමු. එකතු කිරීම ආශ්‍රිත ගැටලු. හොඳයි. කාලය සම්බන්ධ එකතු කිරීම යටතේ මිනිත්තු සහ තත්පර ආශ්‍රිත කාලය එකතු කිරීමක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් එකතු කරමු. 15ට 25. 25 15 එකතු කරාම 35යි. මොන ඔබේ අභ්‍යාසයෙන් 4 9 අභ්‍යාසය. 3යි 2යි එකතු කරාම 5 සාමාන්‍ය සතර. ඊළඟට 30යි 10යි 40යි. 4යි 2යි 6යි. හරි සරල. 50යි 10යි 60යි. අන්න මිනිත්තු 60ක් කියන්නේ අපි දන්නවා මිනිත්තු 60ක් කියන්නේ තත්පර එකක්. තත්පර 60ක් කියන්නේ මිනිත්තු එකක්. මිනිත්තු එකක් කියන්නේ තත්පර 60ක කාලයක් අපි හඳුන්වනවා මිනිත්තු එකක් විදියට. තත්පර 60ක් මිනිත්තු එකයි. එහෙනම් පුතේ මෙතන එකතු කිරීම 60ක් එනවා. එහෙනම් 60ක් අපිට කියන්න බෑ මිනිත්තුවක් බවට පත් වෙනවා. 60ක් ආවොත් ඊට මිනිත්තුවක් බවට පත් වෙනවා. එහෙනම් 60ක් අපි අරන් යන එහා පැත්තට. 60ක් අරන් ගියා කියලා කියන්නේ ඕක තත්පර 60ක් අරන් ගියාම මිනිත්තු එකක් බවට පත් වෙනවා. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ තත්පර බිඳුව. තත්පර කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. 50යි 10යි 60යි කියලා අපි තියන්නේ නැහැ. 60ක් කියලා කියන්නේ මිනිත්තු එකක් නිසා මම මිනිත්තු කොට අරන් යනවා. එහෙම තිබ්බොතින් එහෙම මිනිත්තු කොට අපිට අරන් යන්න පුළුවන්. එහෙනම් මිනිත්තු කොට අරන් ගියාට පස්සේ තත්පර කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. තත්පර බිඳුව. එහෙනම් මෙතන එනවා 4යි 3යි 7යි 1යි 8යි කියලා. එහෙනම් මිනිත්තු 8යි තත්පර
නෑ. නේ? තත්පර නෑ. මිනිත්තු 8ක් තමයි ගත වෙලා තියෙන්නේ. ඊළඟට බලන්න 50 25 එකතු කරාම 75. එහෙම ආවොත් එහෙනම් මං කිව්ව 60 වඩා වැඩියක් කියන්න බෑ. එහෙනම් 75න් මං 60ක් අඩු කරා. 75න් 60ක් අඩු කරා. 75න් 60ක් අඩු කරාම 15. එහෙනම් මෙතන 15ක් තිබ්බා. අර 60 අරන් යනවා මම මිනිත්තු වලට. එතකොට තත්පර 60ක් මිනිත්තු වලට අරන් ගියාම මිනිත්තුවක් බවටපත් වෙනවා. 3 2 5 1 6. එහෙනම් පුතේ එනවා මිනිත්තු 6යි තත්පර 15යි කියන. ඊළඟ එක බලන්න 45ට එකතු කරන්න 20ක්. 20යි 45 එකතු කරාම 65යි. 65න් මම අඩු කරනවා 60ක්. එතකොට එනවා 5යි කියන. ඒ කියන්නේ තත්පර 5යි ඉතුරු වෙන්නේ 60ක් තියෙනවා 60 ගොඩක් තියෙනවා. ඒ 60 ගොඩ අරන් යනවා මම මිනිත්තු වලට එතන මිනිත්තුයක් බාරපත් වුණා. 4යි 3යි 7යි 1යි. එතන දින අපිට 8යි. ඊළඟ එක බලන්න 30යි 15යි එකතු කරාම මිනිත්තු සහ පැය මිනිත්තු සහ පැය 30යි 15යි 45. ප්‍රශ්නයක් නැහැ 60 වඩා අඩු වගේක් නේ. ඒකන් දෙක කියන්න පුළුවන්. 2යි 1යි 3යි 45යි. ඊළඟ ගැටලුව ගත්තොත් 45යි 15යි එකතු කරා 60යි. 60න් 60ක් අඩු කරාම බිඳුවයිනේ පුතේ. එහෙනම් මෙතන බිඳුව ඒ 60 අරන් යනවා මම මෙහෙට. ඒ කියන්නේ පැයක් බාටපත් වෙනවා. 4යි 3යි 7යි 1යි. එතනත් එන උත්තරේ 8යි. ඊළඟ එක ගත්තොත් 50යි 10යි 60යි. එහෙනම් 60ක් කියන්න බෑ පැයක් බාටපත් වෙන මිනිත්තු 60ක් කියන්නේ පැයක්නේ. එහෙනම් මෙතන ඉතුරු වෙන 60න් 60ක් අඩු කරාම බිඳුවයි. ඒ 60 අරන් යන්නේ. 4යි 3යි 7යි 1යි. එතනත් එනවා 8යි. 45යි 25යි එකතු කරා 70යි 45යි 25යි එකතු කරාම පුතේ 70යි 70ෙන් මම අඩු කරනවා 60ක් 70ෙන් 60ක් අඩු කරමින් වැඩිපුර තියෙනවා 10යි ඒ 10 මෙතන තියලා අර 60 අරන් යනවා මිනිත්තු 60ක් අරන් ගියාම පැය වලට පැය එකක් බවට පත් වෙනවා 3යි 2යි 5යි 1යි 6යි ඒ කියන්නේ පිළිතුර එනවා 6යි 10යි කියන ඊළඟට 10යි 8යි 18යි පැය 18යි දින 12යි. දින සහ පැය තිබ්බොතින් 24ට වඩා අඩු ඉලක්කමක් තමයි පැය ගුණේ තියන්න පුළුවන්. මේ පැය 24ක් කියන්නේ දිනයක් බවට පත් වෙන නිසා. 12යි 12යි පුතේ 24යි. එහෙනම් ඔන්න පැය 24ක් කියන්නේ දිනයක් බවට පත් වෙනවා. එහෙනම් 24යි කියලා කියන්නේ මම මෙතන බිඳුව දැම්මා. ඒ 24 අරන් ගියා දින ගොඩට දින අරන් ගියාම එතන පැයක් බවට පත් වෙනවා. දිනයක් බවට පත් වෙනවා. පැය 24ක් ආවා කියන්නේ දිනයක් බවට පත් වෙනවා. 10යි 2යි 12යි 1යි එතන දිනව 13යි. ඊළඟ බලන්න 30යි 20යි 15යි එකතු කරාම 35යි පුතේ 35න් එහෙනම් මම අඩු කරනවා 24ක් 35න් 24ක් අඩු කරා 5න් 4ක් 1යි 3න් 2ක් 1යි එතකොට මෙතනින් එනවා 11යි කියලා 24ක් තියෙනවනේ පැය 24ක් ඒක දින කොට අරන් ගියාම දින එකක් බාරපත් වෙනවා 8යි 3යි 11යි 1යි 12යි උත්තරේ එනවා පැය 12යි දින 12යි පැය 11යි කියලා ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට එකතු කිරීමේදී පැය මිනිත්තු තත්පර වලින් තිබුණ තත්පර වලින් තිබුණින් 60ට වඩා වැඩි ඉලක්කමක් කියන්න බෑ. මිනිත්තු වලින් තිබ්බත් 60ට වඩා වැඩි ඉලක්කමක් කියන්න බෑ. පැය වලින් තිබ්බොත් 24ට වඩා වැඩි එකක් කියන්න බෑ. ඒක දිනයක් බවට පත් වෙන නිසා. හරි. මීටර් 404 සහාය දිවීමේ තරගයකදී පළමු ක්‍රීඩකයා ගත් කාලය ඔන්න තුන්වෙනි ක්‍රීඩකයා ඔන්න හතරවෙනි ක්‍රීඩකයා දෙවෙනි ක්‍රීඩකයා ආදී වශයෙන් ක්‍රීඩකයන් හතර දෙනෙකු 404 තරගයේ හතර දෙනෙක් දුවන සහාය ඒ කාලයන් දක්වලා තියෙනවා. නිමා කිරීමට ගත වූ කිරීමට ක්‍රීඩකයන් හතර දෙනාම ගත වූ මුළු කාලය එන මේක ඔක්කොම එකතු කරන්න. මොන්න අපි එකතු කරමු බලන්න. 8යි 2යි 10යි 52යි 62යි 62ට එකතු කරනවා 48ක්. 62 48 එකතු කරනවා. එතන එහෙම 8යි 2යි 52යි 48යි එකතු කරනවා. 8යි 2යි 10යි 10යි 2යි 12යි 12යි 8යි 20න් බිඳුව දානවා දෙකක් ඉතිරි 5 කරනවා 2 11 110යි 110ක් කියන්න බෑ 110න් මම අඩු කරනවා 60ක් ඒතර 50යි එන්නේ 110න් 60ක් අඩු කරනවා 110ට 60 ඒවා එකයි මේ තත්පර 50ක් පරිපූර්ණ තියෙනවා මේ 50 මෙතනින් තියලා අර තත්පර 60 මරන් ආය යනවා මේට ඒක මිනිත්තුවක් බාරපත් වෙනවා එහෙනම් එකතු කරලා 1යි 2යි 3යි මිනිත්තු 3ක් ගත වෙලා මිනිත්තු 3ක් ගත වෙලා මිනිත්තු 3යි තත්පර 5යි එහෙනම් ගත වෙච්ච මුළු කාලය එනවා ලියනවා අපි එහෙනම් මිනිත්තු 3යි තත්පර 50යි
මිනිත්තු 3යි. ඊළඟට පුතේ ඊළඟ ගැටලුවට ගියොත් එහෙම 14 ගණිත ප්‍රශ්න පත්‍රයක් සඳහා කාලයන් වෙන් කළ දීලා තියෙන මිනිත්තු 45යි විවේක කාලය මිනිත්තු 15යි ඒ කියන්නේ එක පත්‍රයේ මිනිත්තු 45යි විවේක කාලය මිනිත්තු 15යි දෙක පත්‍රයේ මිනිත්තු පැය දෙකයි මිනිත්තු 30යි. අටට ආරම්භ කළේ නම් ගණිත ප්‍රශ්න පත්‍රය අවසන් කිරීම නියමිත වේලා. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම ගත වූ කාලය වගම් බලන්න. මිනිත්තු 45යි මොන මම ලියා ගන්න මේ විදිහට. පැය මිනිත්තු කියලා ලියා ගන්න. පැය මිනිත්තු. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන මිනිත්තු 45. මිනිත්තු 45යි. මිනිත්තු 45යි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මිනිත්තු 45යි. එතකොට පුතේ විවේක කාලය මිනිත්තු 15. ඒකත් එකතු කරන්න ඉතින්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන පැය 2යි මිනිත්තු 30ක්. 2යි 30ක් අපි දැන් තියෙනවා. එතකොට පුතේ ඕනේ නම් මම දැන් එකතු කරගන්නම්. 45යි 15යි එකතු කරාම 60යි 60යි 30යි 90යි. එහෙනම් 90න් මම අඩු කරනවා 60ක්. 90න් 60ක් අඩු කරා. 90න් 60ක් අඩු කරාම පුතේ එනවා 30යි කියලා. ඒ කියන්නේ මිනිත්තු 30යි. තව මිනිත්තු 60ක් වැඩිපුර තියෙනවා. ඒක පැය කොට ගියාම පැයක් බාටපත් වුණා. පැය 1ක් වුණා. 2යි 1යි එතකොට පැය 3. එහෙනම් සම්පූර්ණයෙන්ම මේ ගණිත ප්‍රශ්න පත්‍රය එක පත්‍රය දෙක පත්‍ර සහ විවේක කාලය වශයෙන් පැය 2යි පැය 3යි මිනිත්තු 30ක් වෙන් කරලා තියෙනවා. එහෙනම් 8ට පටන් ගත්තා නම් ඉවර වෙන වේලාව 2යි 30ක් එකතු කරාම 0යි 3යි 30යි 2යි 10යි. ඒ කියන්නේ අවසන් වීමට නියමිත කාලය පෙරවරු වේලාව පෙරවරු 10යි කියලා. පෙරවරු 10යි කියලා තමයි මේක අවසන් වන්නේ. නියමිත වේලාව කීයද කියලා අහනවා අවසන් වන්නේ පෙරවරු 10යි. ඊළඟ ගැටලුවේ තියෙනවා මිනිසෙක් ගමනකින් කොටසක් බස් රථයෙන් ගිය අතර ඒ සඳහා පැය 1යි මිනිත්තු 45ක් ගතේ. ගමනේ ඉදිරි කොටස පයින් යාම සඳහා මිනිත්තු 35ක් ගතුවේ නම් ගමන ගත වූ මුල් කාලය කොච්චරද කියලා අහනවා. එහෙනම් පැය සහ මිනිත්තු වලින් අපිට දක්වලා දීලා තියෙනවා. එහෙනම් මම මෙන්න මේව ලියාගත්තා. පැය මිනිත්තු විදිහට ලියාගත්තා. එතකොට බලන්න පැය 1යි මිනිත්තු 45ක් බස් රථයෙන් ගිහින් තියෙනවා. පැය 1යි මිනිත්තු 45ක් බස් රථයෙන් ගිහින් තියෙනවා. 1:45. ඒ වගේම පයින් ගිහිලා තියෙනවා මිනිත්තු 35ක්. සම්පූර්ණ කාලය කියලා කියන්නේ මේ දෙකේ එකතු වෙන. ගත වෙච්ච. එකතු කරා. 45යි 35යි එකතු කරාම පුතේ එනවා 80ක්. 80ක් කියන එකතු කරා. එකතු බලන්න පැත්තකින් ගන්න එකතු. 10 එකක් විතර 80යි. 80ෙන් අඩු කරනවා මම 60. ඇයි ඒ? මිනිත්තු 60ට වඩා වැඩි කාලයක් අපිට තියන්න බැරි නිසා. එහෙනම් අඩු කරාම වෙනවා 20. මෙතන 20යි. අර පැය අරන් ගියාම මෙහෙට තව එකක් ඉතුරුලා තියෙන මේ 60 අරන් ගියාම මෙහෙට එකක් බාටපත් වෙනවා 1 1 2යි. එහෙනම් සම්පූර්ණයෙන් ගමන ගත වෙච්ච කාලය පැය 2යි මිනිත්තු 20යි. පැය 2යි මිනිත්තු 20යි. පැය 2යි. ඔනවා අපි හිතේ 16 වෙනි ගැටලුවට ගියොත් 16 වෙනි ගැටලුවක් නෑ පුතේ. ඊළඟට අපිට තියෙන්නේ කාලය සම්බන්ධ අඩු කිරීම. කාලය සම්බන්ධ අඩු කිරීම අපි කරා ගත වූ කාලය සෙවීම යටතේදී කාලය සම්බන්ධ අඩු කිරීම අපි ගන්නේ කරා. එතකොට අඩු කරන්න තියෙන්නේ සම්බන්ධ අඩු කරමු. දැන් අර ගත වූ කාලය අඩු කිරීම මතක් වෙන්න ඕනේ. 40න් 10ක් කර කරාම 30යි 5න් 3ක් කර කරාම 2යි පුතේ. 2යි 30යි. 55න් 45 කර කරාම 10යි. 20න් 10ක් කර කරාම 10යි. 30න් 50ක් බෑ ඉල්ලගත්ත මෙහෙන්. එතකොට යා මිනිත්තුවක් දෙනවා මිනිත්තුවක් කියලා කියන්නේ තත්පර 60ක් බාරපත් කරනවා. දැන් මෙතන තියෙන 60යි 30යි 90යි. 90න් අඩු කරන්න ඕනේ පුතේ 50. 90න් අඩු කරා 50. බිංදුවයි 9න් 5ක් එන 40. 10න් එකක් දුන්නා කියලා කියන්නේ මෙහා ගාව දැන් තියෙන 9යි. 9න් 5ක් පුතේ 4. ඒ කියන්නේ 4යි 40යි කියලා හිතන්නේ. ඊළඟ ගැටලුවට ගියොතින් නිමල්ට පාසලේ සිට පාපජේ නිවසට පැමිණීමේ මිනිත්තු 2යි තත්පර 30ක් ගත්තා. ඔහු පැමිණෙන අතරමඟදී පාපජේ නවතා වෙනසල ගියොත් මේ මිනිත්තු 3යි තත්පර 45ක් ගත වෙනවා. ඔහු පාපජේන් පැමිණි කාලය කොච්චරද? එහෙනම් එන්න කාල දෙක අඩු කරන්නයි තියෙන්නේ කියලා අපි දැන් අදහසක් ගත්තා. පැය සහ මිනිත්තු
කියලා සම්පූර්ණ ගත වෙලා තියෙනවා මිනිත්තු 25යි තත්පර 30ක්. ඒවා නවතලා බයිසිකලේ නවතලා වෙනසල්ට ගිහිල්ලා වෙනසලේ රැඳිලා ඉඳලා තියෙනවා මිනිත්තු 3යි තත්පර 45. පැය ගාණක් නෙමෙයි තියෙන්නේ පුතේ මෙතන. මිනිත්තු සහ තත්පර ගාණක් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ඔන්න බලන්න. මෙතන එන මිනිත්තු වෙන්න ඕනේ. මෙතන පැය වෙන්න ඕනේ. මිනිත්තු පැය. එතකොට දැන් අඩු කරන්න යන්නේ. 30න් 45ක් බැරි නිසා අපි හායන් ඉල්ල ගත්තා. එතකොට එනවා මෙතන 60ක් වෙනවා. 60යි 30යි එකතු කරාම පුතේ 90යි. 90න් අඩු කරනවා මම දැන් 45ක්. 90න් 45ක් අඩු කරාම 45යි. 90න් 45යි. මෙයා එකක් දීපු නිසා 24යි තියෙන්නේ. දැන් නැත්නම් මෙතන 24ක් කියලා දාන්න පුළුවන් නැත්නම් 4 කියලා දාගන්න පුළුවන්. 4න් 3ක් 1යි මෙතන 2යි. ඒ කියන්නේ ගත වෙලා තියෙනවා මිනිත්තු 21යි මිනිත්තු 21යි තත්පර 45. තත්පර 45. එහෙනම් මම ලිවීමේදී පොඩි වැරද්දක් මම කරලා තියෙනවා. ඒ වැරද්ද සමා වෙන්න ඕනේ. මෙන්න මෙතන මිනිත්තු සහ තත්පර එන්නේ. කියලාම තත්පර කියලා මම ලියද්දි පොඩ්ඩක් ඔන්න මෙතන ස්ක්‍රීන් එකේ ලියාලේ ටිකක් අමාරු. ඒකයි ඒක කියලා තියෙනවා. එහෙනම් මිනිත්තු සහ තත්පර වලින් තමයි උත්තරේ එන්නේ. මිනිත්තු 21යි තත්පර 45ක් ගත වෙලා තියෙනවා. ඕපාපදිය නැත්නම් පාපදිය පැදගෙන පැමිණලා තියෙනවා. මිනිත්තු 21යි තත්පර 45. හරි පුතේ පස්වෙනි ගැටලුව පෙරවරු 7 සිට 5යි කිය දක්වා කාලය තුළ විකාශන රූපවාහිනී සටහනකදී ඒ කියන්නේ මිනිත්තු 30ක් විකාශනය වෙනවනේ. මිනිත්තු 30ක් විකාශනය. එහෙනම් මිනිත්තු සහ තත්පර වලින් තමයි එන්න ඕනේ. එහෙනම් මොන මල්ලි ඔය ඉස්සලාම මිනිත්තු තත්පර. එතකොට රූපවාහිනී වැඩසටහන විකාශනය වෙන්නේ මිනිත්තු 30යි. 7 ඉඳන් 7:30 දක්වානේ තියෙන්නේ. එහෙනම් මිනිත්තු 30යි. රූපවාහිනී වැඩසටහන විලම් දැන්වීම ප්‍රචාර සඳහා වෙන් කරන ලද කාලය මිනිත්තු 12යි තත්පර 40යි. එහෙනම් රූපවාහිනී වැඩසටහන පෙන්වන්නේ කාලය හොයාගන්න නම් 12යි 40ක් අඩු කරන්න ඕනේ. රූපවාහිනී වැඩසටහන. විලම් දැන්වීම විතරක් මිනිත්තු 12යි තත්පර 40ක් පෙන්වලා තියෙනවා. එහෙනම් බිංදුවෙන් 40ක් අඩු කරන්න බැරි නිසා මෙහෙන් ඉල්ල ගත්තා. එතන මෙයා එකක් දුන්නා. මෙතන තියෙන එහෙනම් මතක තියාගන්න 29යි. හරි. එතකොට මෙයා එකක් දුන්නාම 60යි. 60න් 40ක් අඩු කරාම 20යි. 29න් 12ක් අඩු කරාම 1යි 7යි 17යි. ඒ කියන්නේ පුතේ රූපවාහිනී වැඩසටහන තියෙන්නේ මිනිත්තු 17යි. මිනිත්තු 17යි. තත්පර 20යි. මිනිත්තු 17යි තත්පර. ඔන්න රූපවාහිනී වැඩසටහන. ඊළඟ ගැටලුවට ගියොතින් 6ක් අතර කපොට්ට 35න් 25ක් කඩු කරාම 10යි 5න් 2ක් 3යි 12න් 20ක් කඩු කරන්න බැරි නිසා මෙහෙන් ඉල්ල ගත්තා. එතකොට එනවා 60ක් වෙනවා. 60යි 12යි 72යි 72කින් අපි අඩු කරන්න ඕනේ 20ක්. 72කින් 20ක් අඩු කරා. 72කින් 20ක් අඩු කරාම පුතේ 52යි. 72කින් 20ක් අඩු කරාම 52යි. එහෙනම් මෙතන 52යි. මෙයා එකක් දීපු නිසා මෙයා ගාව දැන් තියෙන්නේ 5යි 5න් 3ක් අඩු කරාම 2යි 5න් 3ක් අඩු කරාම 2යි 2යි 52යි ඊළඟ එක ගැටලුවට ගියොතින් 18න් 20ක් බෑ අඩු කරන්න මෙහින් ඉල්ල ගන්නවා. එතකොට මෙයා 60ක් දෙනවා. පැයක් තුනක් කියලා කියන්නේ මිනිත්තු 60ක් වෙනවා. 60යි 18යි 78යි 78න් තමයි අඩු කරන්න ඕනේ. 78න් දැන් මොනවා 20ක් අඩු කරන්න. 8යි 7න් 2ක් 5යි 57යි පිළිතුර වෙනවා 50. මෙයා එකක් දීපු නිසා මෙයා ගාව දැන් තියෙන්නේ 11යි. 11න් 10ක් එකක් 1.57. ඔන්නකට වෙච්ච කාලය 1.57. 9 වෙනි ගැටලුව සහ අවස්ථාන ගැටලුව සීග්‍රාමී දුම්රියක් මාතර සිට කොළඹ දක්වා යෑමට පැය 2යි මිනිත්තු 40ක් ගත වෙනවා. මාතර සිට කොළඹට යාමට පැය 2යි 40ක් ගත වෙනවා. එම වෙලාවට පිටත වූ බස් රථයක් මාතර සිට කොළඹට යාමට පැය 3යි මිනිත්තු 20ක් ගත වෙනවා. මගේ බස්කින් ගමන් නොකර දුම්රියෙන් ගමන් කරේ නම් ඔහුට ඉතිරි වන කාලය. එහෙනම් පළවෙනි කොටස අපි අඩු කරමු. පළවෙනි කොටස.
පැය මිනිත්තු වලින් තමයි කාලයක් දීලා තියෙන්නේ. පැය මිනිත්තු බසෙන් ගිහලා තියෙන 3:20ක්. ඒක තමයි වැඩිම කාලය. දුම්රියෙන් 2:40. එන අඩු කරා. බෑ අඩු කරන්න මෙහින් ඉල්ල ගත්තා 60ක් වෙනවා. එතකොට 60ක් දුන්නා. 60යි 20යි 80යි 80ෙන් 40ක් අඩු කරාම 40ක්. මෙයා එකක් දීපු නිසා මෙයා ගාව දැන් තියෙන දෙක. දෙකෙන් දෙකක් අඩු කරනවා බිඳුවයි. ඒ කියන්නේ ඉතුරු වෙන කාලය මිනිත්තු 40ක් වෙනවා. ඉතුරු වෙන කාලය මිනිත්තු කීයද? මිනිත්තු 40. දුම්රිය හා බස් රථයේ මාතරින් දෙවෙනි කොටස. දුම්රිය හා බස් රථයේ මාතරින් පෙරවරු 9:45ට එකවර පිටත් වූයේ නම් වේලාවන් මොනවද කියලා. දුම්රිය සහ බසය පැමිණෙන වේලාව. අපි එන හොයාගන්න දුම්රිය ඉස්සෙල්ලා. දුම්රිය. දුම්රිය එන්නේ පැය මිනිත්තු ලිව්වා. පැය මිනිත්තු ඔන්න 9:45ට පටන් ගෙන තියෙන්නේ. දුම්රියට ගත වෙලා තියෙනවා 1:41 කාලයක්. එහෙනම් මේ දෙකට කරා. 45 එකතු කරාම 85යි. 85ක් කියන්න බෑ. මම මොකද කරන්නේ? 85න් අඩු කරනවා 60ක්. 85න් 60ක් අඩු කරා. 85න් 60ක් අඩු කරාම 5යි 2යි 25. එහෙනම් මෙතන මිනිත්තු 25යි එකක් අරන් ගියා 60ක් තියෙන නිසා ඒ 60 අරන් ගියා. මේක පැයවලට 9යි 2යි 9යි 10යි 11යි 12. එහෙනම් 12යි 25යි දුම්රිය දිනා. කොළඹට ළඟා වෙලා තියෙන 12යි 25. බස් රථය බලමු. බසය 12යි 25. මේ ඇවිල්ලා පෙරවරු 12යි 25 තමයි ඔන්න ළඟා වෙලා තියෙන්නේ. බසය ගත්තොත් බසය 9:45ට පැය මිනිත්තු කියලා මම දාගන්නම්. 9:45ට ගත වෙලා තියෙනවා. ඒක බස් රථයේ පැමිණීමට පැය 3යි මිනිත්තු 20ක් ගත වෙනවා. මේ කරන්න ඕනි. 45 55 65ක් වෙනවා. එකතු වෙනවා. 45 20ක් විතර 65යි. 65න් අඩු කරනවා 60ක්. එහෙනම් 5යි. එනවනේ. අර 60 අරන් යනවා මෙහෙට දෙකක් වෙනවා. 9 1 10 10 3 13. ඒ කියන්නේ 13.5 කියලා කරපතේ. පෙරවරු 1 පස්වරු 1.5 වෙනවා. නේද? පැය 24 ඔරලෝසු වෙනනම් ඔන්න ලියන්න පුළුවන් අපිට 13.5 කියලා. දැන් මෙතන දෙනවා පස්වරු 1.5 වෙනවා. පස්වරු මෙයත් ඉද්දි අන්න මම අරගෙන පස්වරු නේ පුතේ මෙතන නේද? පෙරවරු 12යි. පෙරවරු 12යි 25යි දැන් ගත්තා කාලය. පෙරවරු නෙමෙයි ඔන්න පොඩි කරක් වුණා. මෙතන එනවනේ පස්වරු 12යි 25යි දුම්රිය පැමිණෙද්දී බස් රථය පැමිණෙද්දී පස්වරු 1යි 5 වෙනවා. එහෙනම් ඔන්න ඔය කාටවත් කාලය ආශ්‍රිත ගන්න කියලා කාරණේ කාලය සම්බන්ධ ගැටලු ටික අභ්‍යාස පොතේ තියෙන අභ්‍යාස ටික සාකච්ඡා කරා. ඔබට මම සිද්ධාන්ත විදිහට කාලය පාර සම්පූර්ණයෙන් කියලා දීලා තිබ්බා. ඒකට අදාළ අභ්‍යාස ටික කරන්න කියලා කිව්වා. ඒ අභ්‍යාස වලට අදාළ පිළිතුරු ටික තමයි මම මෙතනදී මෙන්න සාකච්ඡා කරේ. එහෙනම් මේ ටික සාකච්ඡා කරලා පිළිතුරු ටික නැවත වාරයක් ඔබේ සුධීර පොතේ සඳහන් වෙලා තියෙනවා නම් ඒවා අඩුපාඩුකම් හදා ගන්න. එහෙනම් පුතේ එහෙනම් ඔන්න කාලය අවසන් කරනවා මේ විදිහට.